හරි එහෙනම් අපි පටන් ගමු. පොඩක් බරක් වුණා උදේ පටන් ගන්න. මම දැන් කරගෙන යන්න. දැන් ඒකට අපි පේපර් ක්ලාස් එකේ වේලාසනින්ම ගත්තේ වර්ගජ සමීකරණ පාඩම. වර්ගජ සමීකරණ පාඩමේ 2008 ඉඳලා 2020 තම ගණන් ඉවරයි. දැන් අද මේ ත්‍රිකෝණමිතිය ගාන ගන්න හදන්නේ. ත්‍රිකෝණමිතිය ගානේ 2008 ඉඳලා 2020 තම තියෙන ගණන් ටික ඔයගොල්ලන්ට මම ටියුට් එක දාලා තිබුණා. ඔයගොල්ලෝ ටියුට් එක ගන්න ඇති. ටියුට් එකේ print out එකක් ළඟ තියෙනවා නම් ඔයගොල්ලන්ට පහසුයි. මම ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. නමුත් කරදරයක් නැතුව ඕන වෙලාවක බලා ගන්න පුළුවන් නිසා print out එකක් ළඟ තියාගත්තා නම් හරි. දැන් මේ දවස්වල සාමාන්‍යයෙන් print out එකක් ගන්නවා කියන එක එච්චර කරදර වැඩක් නෙමෙයි. හැමතැනම ගෙවල් දාලා පාලත් කරගන්න පුළුවන් වැඩක් වෙලානේ තියෙන්නේ. ඉතින් ඒකකින් තමයි මම ඕකේ මේ print out එකක් දාලා ක්ලාස් එකේ තිබ්බෙත් නැත්තේ. ඕක ගෙනියන ක්ලාස් එකට එනවට වඩා ළඟින් print out එකක් දාගන්න එක ලේසි වැඩක් වෙලා තියෙනවා. මොකද print out දාගන්න එක නිතරම ඔයගොල්ලෝ කරනවානේ. ඉස්කෝලේ වැඩවලටයි අරවටයි ඒවටයි තියෙන නිසා එහෙම කරගන්න පුළුවන් නිසා තමයි මම ඒක print කරලා දෙන්න නම් දුන්නේ නැත්නම් එතකොට ඔක ගෙනියන්න එන්නත් එපා. ඔයගොල්ලෝ ආයිසරය. හරි. දැන් එතකොට අද අපි ත්‍රිකෝණමිතිය ගාන හදාගෙන ගියාම විභාගයට එන ස්ථිරවම එන දෙවෙනි ගාන විදිහට අපි මේක ගන්න. දැන් මේ 10 ගණන් ටික නැතුව මේ යන්නේ. මේ වෙනකොට 10 ගණන් තුනක් කරගෙන ගිහිල්ලා තියෙන්නේ මම. 10 භාග පාඩම, 10 වර්ගඵලය පාඩම, 10 සමගාමී සමීකරණ පාඩම ඊයේ රෑ පටන් ගත්තා. දැන් මම ඔයගොල්ලන්ට භාග පාඩමයි වර්ගඵලය පාඩමයි තාම දාන්න බැරි වුණා මට. ඒක රෙකෝඩින් එකක් තිබුණා දාන්න වෙලාවක් කියදුන්නේ නැහැ. මොකද ඕගොල්ලන්ටත් බාධාවක් නොවන විදිහට දාන්න ඕන නිසා. නමුත් දැන් මම මෙහෙම කරනවා අද මම මේ පන්තියේ ඉවර වෙලා ඒ එක පාඩමක PDF එකයි රෙකෝඩින් එකයි දානවා. රෙකෝඩින් දෙකක් තියෙනවා. භාග වලට රෙකෝඩින් දෙකක් තියෙනවා. වර්ගඵලයට රෙකෝඩින් දෙකක් තියෙනවා. සමගාමී සමීකරණ නම් තාම කලේ ගණන් 5යි අවුරුදු 5යි 2017 වෙනකන් ඉතරයි කලේ 2020 ඉඳලා. හරි. ඒතකොට ඒ ටිකත් ෆලෝ කරගන්න. ඒකට දැන් එතන ප්‍රශ්න 3යි මෙතන ප්‍රශ්න 2යි කියන්නේ දැන් වෙනකොට අපි ප්‍රශ්න 5ක් ආවරණය කරලා තියෙනවා මේ විදිහට. මේ විදිහට කියන්නේ 2008 ඉඳලා 2020ට. මේ 2008 ඉඳලා 2020ට වෙනකම්ම සාකච්ඡා කරන්න පුළුවන් ප්‍රශ්නයක් කියලා කියන්නේ පැහැදිලිවම පේපර් එකේ වෙනසක් වෙන්නේ නැහැ කියන එකනේ. පේපර් එකේ වෙනසක් වෙනවා නම් අපිට සාකච්ඡා කරන්න බෑ. 2008 ඉඳලා 2020ටම එක දිගටම සාකච්ඡා කරගෙන යන්න පුළුවන් කියන්නේ ඒ ගණන් මොනම විදියකින්වත් විභාගෙට වෙනස් වෙලා එන්නේ නැහැ. විභාගෙට එනවා එහෙමම කියන එකනේ ඒකේ අදහස. දැන් මේ විදිහේ ලකුණු 10 ප්‍රශ්න පේපර් එකේ 15ක් තියෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවා. 10 ප්‍රශ්න 15ක් තියෙනවා. කොහොමද 15ක් වෙන්නේ? ෆස්ට් පේපර් එකේ B කොටසේ 5යි, සෙකන්ඩ් පේපර් එකේ හදන්න තියෙන 10යි. 12ක් තියෙනවනේ. 12න් හදන්න තියෙන 10යිනේ. හදන්න තියෙන 10යි. 10යි 5යි 15යි. එතකොට මේ ප්‍රශ්න 15න් මතක තියාගන්න දැන් අපි ප්‍රශ්න 5ක් හඳුනාගෙන තියෙනවා 2008 ඉඳලා 2020. ඒතර ඕගොල්ලන්ගේ පේපර් ක්ලාස් එක ඉවර වෙනකොට මම උත්සාහ කරනවා ඕගොල්ලන්ට අඩුතරමේ අර 2008 ඉඳලා 2020ට බාධාවකින් තොරව සාකච්ඡා කරගෙන යන්න පුළුවන් ප්‍රශ්න 10ක් 12ක්වත් හඳුන්වලා දෙන්න. දැන් පුළුවන් දැන් 10 ළමයිත් එක්ක මම තව එනවා සංඛ්‍යානයේ ගානට, මධ්‍යන්නේ ගානට සහ සමාන්තර ශ්‍රේණි ගානට. එතකොට 10 ළමයි එක්ක ප්‍රශ්න 5යි. හරිද? ඕගොල්ලොත් එක්ක තව එන්න තියෙනවා. නිර්මාණ ගානට. නිර්මාණ ගානත් අනිවාර්යයෙන්ම තියෙනවා. ප්‍රස්ථාර ගානට. එතකොට වර්ගඵලය පරිමාව පිළිබඳ ගානක් තියෙනවනේ ඕගොල්ලන් 10ට තියෙන වර්ගඵලය පරිමිතිය පිළිබඳ ගානක්. ඔයගොල්ලන් තියෙනවා වර්ගඵලයේ පරිමාව ඝනවස්තු වල පරිමාව පිළිබඳ පාඩම. ඒකෙන් ගානක් තියෙනවා. හරිද? එතකොට නිර්මාණ පාඩම තියෙනවා, ප්‍රස්ථාර පාඩම තියෙනවා, අපි අරගෙන තියෙනවා මිනිතය පාඩම කියලා. මිනිතය පාඩම තියෙනවා. එතකොට ඕගොල්ලන්ට දැනට දෙකක් සාකච්ඡා කරලා තියෙනවා. ඒ කියන්නේ වර්ග සමීකරණයි ත්‍රිකෝණමිතියයි දෙක සාකච්ඡා කරලා තියෙනවා. ඊට අමතරව අර ප්‍රස්ථාර ගාන, නිර්මාණ ගාන, මිනිතය ගාන ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. කුලක ගාන, සම්භාවිතාවයේ ගාන.
එතකොට ඕගොල්ලොත් එක්ක තව සාකච්ඡා කරන්නත් ප්‍රශ්න පහක් තියෙනවා. එතකොට ප්‍රශ්න 12ක්වත් මේ විදිහට සාකච්ඡා කරලා අවසන් කරගන්න පුළුවන්කම තියෙනවා අපිට. ඒ කියන්නේ පෙර සූදානමක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඔය ටික ඉවර වෙනකොට අපිට පුළුවන් ඔය ටික ඔක්කොම එකට වැටිච්ච සම්පූර්ණ පේපර් එකක් බලන්න. හරිද? ඔය ටික සාකච්ඡා කරලා ඉවර වෙන්න කලින් මේ පේපර් එක බලන්න වෙනවා. තව සති දෙකක් තුනක් වගේ යනකොට ඔයගොල්ලොත් එක්ක මම අවසාන වාර විභාග ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන වැඩේට යනවා. ඒක මේ පේපර් ක්ලාස් එකේදී කරන්න බෑ. ඒ කියන්නේ පැය දෙකකට කරන්න පුළුවන් වැඩක් නෙවෙයිනේ. සාමාන්‍යයෙන් පේපර් එකක් සාකච්ඡා කරනවා නම් ඔයගොල්ලෝ දන්නවා පැය 7ක්වත් තියෙන්න ඕනේ. මොකද පේපර් එක පැය 5ක්නේ. පේපර් එක පැය 5ක් වෙනකොට සාකච්ඡා කරලා ඉවර කරගන්න පැය 7ක්වත් තියෙන්න ඕනේ. ඉතින් ඒකට සුදුසුම වෙන්නේ සෙනසුරාදා පන්තියේ. සෙනසුරාදා පන්තියේදී අපිට දෙකට විතර පටන් ගත්තාම හවස 7-8 වෙනකොට වැඩේ සම්පූර්ණ පේපර් එකක් ඉවර කරන්න පුළුවන්. ඊට පස්සේ ඒකේ රෙකෝඩින් එක ගත්තාම ඒ රෙකෝඩින් එක හරහා සෙනසුරාදා පන්තියට සහභාගී වෙන්න බැරි කෙනෙකුටත් සම්පූර්ණ පේපර් එක සාකච්ඡාව ගන්න පුළුවන්. මම සෙනසුරාදා පන්තියේ කරන පේපර් ක්ලාස් එකේ සෙනසුරාදා පන්තියේ කරන මේ සම්පූර්ණ පේපර් එකේ සාකච්ඡාව මේ පේපර් ක්ලාස් එකේට දානවා. වීඩියෝ එක දානවා. එතකොට ඒක බලන්න පුළුවන්. එතකොට ඒ හරහා ඕනෑම ළමයෙකුට පුළුවන්කම තියෙනවා ඊටාම හොඳින් ප්‍රශ්න පත්‍රයක් මුල ඉඳලා කොහොමද වැඩ කරලා අවසන් කරගන්නේ කියලා බලන්න. පේපර් එකක් ඉවර කරගන්නේ කොහොමද කියලා බලන්න. එවැනි පේපර් සාකච්ඡා අඩුම ගානේ 10ක්වත් අපි සම්පූර්ණයෙන් ඉවර කරන්න ඕනේ. කෑලි කරන ඒවා ගොඩක් තියෙයි. එහෙම නෙමෙයි මුල ඉඳලා අගටම පිළිවෙලටම කරගෙන යන 10ක්වත් අපි කරන්න ඕනේ. ඊට පස්සේ අර අපිරිවෙල වෙනවා කියලා මම කිව්වේ දැන් සමහර වෙලාවට හදිසියෙවත් පන්ති පටන් ගත්තොත් අපිට පේපර් එක සාකච්ඡා කරනවා වෙනකොට පේපර් එක ලියන්න. ඒතර පේපර් එක ලියනවනේ විභාග ශාලාවේ. ඒ ලිව්වහම ඒක මම බලලා දෙනවනේ. එහෙම ලියලා බලලා දෙන පේපර් එකක් නැවත සාකච්ඡා කරන එක තේරුම් නැති වෙලා යනවා. මොකද මේ එතකොට ගොඩක් අය ගාව තියෙන්නේ හරි උත්තරනේ. ඉතින් ඒක ආයි බලන එක තේරුම් නැති වෙනවා. එහෙම නැතුව යන ඒවා තමයි අපි සාකච්ඡා කරගෙන යන්නේ. හරිද? ඉතින් කොහොම තමයි අපේ වැඩසටහන දැන් සැලසුම් කරලා තියෙන්නේ. ඊටාම හොඳින් අපි වැඩේ ප්ලෑන් කරලා තියෙනවා. ඕගොල්ලන්ට තියෙන්නේ මේ ඇතුලේ ගමන් කරන්නයි. හරි. එහෙමනම් අපි 2020 ගාන ගමු. එහෙනම් මම ස්ක්‍රීන් එකට එවන්නම් 2020 ගාන. ඊට පස්සේ මම උපදෙස් දෙන්නම් මොනවද කරන්න ඕනේ කියලා. ඒ අනුව ප්ලෑන් කරගෙන යමු. හරි. හරි. ඔන්න දැන් බලන්න. සමතලා බිමක පිහිටි ABCD ලක්ෂ 4ක් රූපේ දැක්වේ. Aට දකුණින් D. Dට නැගෙනහිරින් B. එතකොට ADB කෝණයට අංශක 90 ගන්න පුළුවන්. ඒ කියලා තියෙන විදිහට. ඇයි AD උතුරු දකුණු මායිම DB බස්නාහිර නැගෙනහිර මායිම. එතකොට මේ මායිම් දෙක අතර කෝණය ඍජු කෝණයක් කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ Bට දකුණින් C. Bට දකුණින් C කියන්නේ ආපහු DBC කෝණයක් අංශක 90යි කියලා ගන්න පුළුවන්. ඒව දාලා නැහැ ගන්න පුළුවන්. එහෙම ගන්නවා තමයි එහෙම දීලා තියෙන්නේ. ගත්තේ නැත්නම් ගන්න හදන්න බෑ. A සිට B හි දිගංශය 145යි. අන්න දිගංශය ලකුණු කරන්න ඕනේ. A සිට B හි දිගංශය කිව්වහම දිගංශයේ තියෙන A වල කෝණය තියෙන A වල A වලින් උතුරට ඉරක් ඇඳලා උතුරේ සිට දක්ෂිනාවර්තව AB රේඛාවට තියෙන කෝණය. උතුරේ සිට දක්ෂිනාවර්තව AB රේඛාව මතට ආපාතනය වන කෝණය. AD 20යි DC 42යි. රූපේ පිටපත් කරන්න. අනිවාර්යෙන් රූපේ පිටපත් කරන්න ඕනේ. නැතුව හදන්න බෑ.
PB මෙතන ඍජු කෝණයක් වෙනවා. මෙතන ඍජු කෝණයක් වෙනවා. BC එතනින් උතුරට ඉරක් අඳිනවා. උතුරේ සිට දක්ෂිණාවර්තව මෙන්න මේ කෝණය තමයි 145. එකක් ලකුණු කරන්න. AD 20යි BC 42යි. ඔගොල්ලෝ මම ෂුට්ටක් බෝඩ් එක බැලුවා නම් ඔන්න මම දැන් බෝඩ් එකේ රූප සටහනේ අවශ්‍ය දේවල් ලකුණු කරලා තියෙනවා. ඔගොල්ලොත් ඒ විදිහට කරගන්න ඕනේ. ඊට පස්සේ කියන්නේ ත්‍රිකෝණමිතික අනුපාත භාවිත කර DB තුර සොයන්න කියලා. දැන් ත්‍රිකෝණමිතිය පාඩමේ සාරාංශය තමයි මේ අපි භාවිතා කරන්න හදන්නේ. ත්‍රිකෝණමිතිය පාඩමේ බොහෝ දේවල් තිබුණට අපි අන්තිමට ත්‍රිකෝණමිතිය පාඩමෙන් O level paper එකට ගන්නේ ත්‍රිකෝණමිතික අනුපාත භාවිතා කරන එක විතරයි. ත්‍රිකෝණමිතික අනුපාත භාවිතා කරන එක. ත්‍රිකෝණමිතික අනුපාත භාවිතා කරනකොට ඍජුකෝණී ත්‍රිකෝණයක කෝණයක් සහ පාද දෙකක් ඍජුකෝණී ත්‍රිකෝණයක කෝණයක් සහ පාද දෙකක් සම්බන්ධ කරගන්නවා. කෝණයයි පාද දෙකයි. ඇතැම් විට කෝණය දීලා පාදයක් දීලා පාදයක් අහනවා. ඇතැම් විට පාද දෙකක් දීලා කෝණය අහනවා. කොහොම හරි තුන් දෙනෙක් සම්බන්ධ වෙනවා. කෝණයයි පාද දෙකයි. තුන් දෙනාගෙන් එක්කෙනෙක් අහනවා දෙන්නෙක් දෙනවා. ඒක තමයි ස්වභාවය. හරිද? එතකොට මේ දැන් DB නේ අහන්නේ. DB අහනකොට උඩ ත්‍රිකෝණය මෙන්න මේ ත්‍රිකෝණය තමයි අපි ගන්නෙ. උඩ ත්‍රිකෝණය මම මේක පොඩ්ඩක් වෙන් කරලා යන්න බලන්න. DB තමයි අහන්නේ. මෙයා අහනවා. මෙයා අහන පාදේ. එයා සම්බන්ධ වෙන්න ඕනේ. මේ තීලා තියෙන පාදය 20. එයත් සම්බන්ධ කරගන්න ඕනේ. මේ ඍජු කෝණය හැර අනිත් කෝණ දෙකෙන් එකක් දැනගෙන ඉන්නත් ඕනේ. දැන් අපිට පුළුවන් මෙන්න මේ කෝණය 145 නිසා මෙන්න මේ කෝණය කීයද කියලා හොයලා ලියා ගන්න. ඇයි? සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ නෙමෙයි. මෙහෙම උතුරේ ඉඳලා දකුණටම වෙන්න පුළුවන් නෙමෙයි. මේක 180යි. 180 වෙන 145 ගියාම මෙන්න මේක ඇතුළට අංශක 35ක් එනවා. එතකොට මෙන්න මේක තමයි ත්‍රිකෝණය. දැන් අපි පාඩම ඉගෙන ගන්න වෙලාවේ මේ වගේ චුටි චුටි ගණන් තමයි හැදුවේ. මේ වගේ ත්‍රිකෝණයක් ඇඳලා මේක හොයන්න කියන වගේ චුටි ගණන් තමයි හැදුවේ. පාඩම ඉගෙන ගන්නකොට මේ වගේ චුටි ගණන් හැදුවට විභාගෙට ගියාම මේ වගේ ලොකු ගණන් හදන්න. ඒ ලොකු ගණන් ඇතුලේ අපි පාඩමේ ඉගෙන ගත්ත චුටි ගණන් කැලලක් තමයි තියෙන්නේ. අපි දක්ෂ වෙන්න ඕනේ අර ලොකු ගාන ඇතුළට ගිහිල්ලා අපි ඉගෙන ගත්ත චූටි ගණන් කැලල මතු කරලා ගන්න. මෙන්න මේක මතු කරගන්න. මේක මතු කරගන්න. ඊට පස්සේ මොකුත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මේ තුන් දෙනා කවුද යන බව සටහන් කරන්න ඕනේ මේ කෝණය ළඟට ගිහිල්ලා. මේ කෝණය ළඟට ගියාම මේ ඉස්සරහා අහලා තියෙන පාදය කෝණයට ඉස්සරහා පාදය සම්මුඛ පාදය. මෙයා කර්ණය එයා ගැන සඳහන් වෙන්නේ නැහැ. මෙයා බද්ධ පාදය. එතකොට මේකේ තියෙන්නේ සම්මුඛ පාදයයි බද්ධ පාදයයි බව පැහැදිලි. සම්මුඛ පාදයයි බද්ධ පාදයයි. අංශක 35යි. අංශක 35ට සම්මුඛ පාදයයි අංශක 35 බද්ධ පාදයයි තමයි මේකේ තියෙන්නේ. අංශක 35 සම්මුඛ පාදයයි අංශක 35 බද්ධ පාදයයි තියනවා කියලා කියන්නේ
මේ ගාන සම්මුඛ පාදයයි බද්ධ පාදයයි පිළිබඳ ගානක්. සම්මුඛ පාදයයි බද්ධ පාදයයි පිළිබඳ ගානක් වුණාම පාවිච්චි කරන අනුපාතය අර අපි ඉගෙනගත්ත සරල සම්බන්ධය sin සක සම්මුඛ පාදයේ කාරණේ cos බක බද්ධ පාදයේ කාරණේ tan සබ සම්මුඛ පාදයේ බද්ධ පාදයේ. එහෙනම් මේක tan ගානක් බව පැහැදිලි. එහෙනම් ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ tan අංශක 35 සමානයි සම්මුඛ පාදය db බෙදීම බද්ධ පාදය 20 කියලා ලියන එක. ලියලා tan අංශක 35 ප්‍රකෘති ටැන්ජන වගුවේ අංශක 35 බිඳුවෙන් බලා ගන්න. ප්‍රකෘති ටැන්ජන වල 35 බිඳුව බලන්න. 35 බිඳුව බැලුවා මෙතෙන්ට දැම්මා db බෙදීම 20 දැම්මා දෙපැත්තම 20ෙන් වැඩි කළාම db ගේ උත්තරය ඇවිල්ලා. ඔයගලන්ට දැනෙන්න ඕනේ වෙනත් කිසිම ගානකට වඩා ඉක්මනට ලකුණු 10 ගන්න පුළුවන් මාතෘකාව මේක බව. ඔයගොල්ලෝ මතක තියාගන්න මේක බලලා එනකොට ඔයගලන්ට ලකුණු 4ක්වත් අඩුම ගානේ දීලා. හරි. ඊටාම ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් ගානක් තමයි ත්‍රිකෝණමිතිය ගාන. මොකද මේක අර අපි විෂය නිර්දේශයේදී සලකන්නේ ඉහළ සාධනීය මට්ටමේ ගානක් කියලා. මොකද මේක ජ්‍යාමිතිය ගානක්. ජ්‍යාමිතික ගණනය කිරීම වල තියෙන ගානක්. ඉතින් ඒක ටිකක් ඉහළ සාධනීය මට්ටමේ ගානක් විතර තමයි ගන්න. එතකොට ඉතින් වැඩි ප්‍රශ්න නැහැ. පොඩි ප්‍රශ්නෙන් දෙකෙන් ලකුණු 10 ගන්න පුළුවන්. ළමයි බුද්ධිමත් වෙන්න ඕනේ එවැනි ගණන් හදන්න. නිකන් හැමෝම හදන ගාන නෙවෙයි. වැඩි කවුරුත් නොහදන ගාන හදන්න. එතකොට ටක් ගාලා ලකුණු ගන්න පුළුවන්කම තියෙනවා. හරියට එහෙනම් tan 35 බලලා මටත් කියන්න නැත්නම් මටත් මේකේ උත්තරේ නොදා යන්න වෙනවා. මොකද මං ගාව tan බලන්න කියන්නේ. හරි. බලන්න. පුතේ මට කියන්න කවුරු හරි tan 35ක් ටක් ගන්න. බිඳුවයි දශම 70යි බිඳුවයි 2. බිඳුවයි දශම 70යි බිඳුවයි 2. හරි. thank you. ඊට පස්සේ db බෙදීම 20. db බෙදීම 20. දැන් db නේ ඕනේ. db ඕනේ නම් මේ 20 අයින් කරන්න. මෙතන 20ෙන් වැඩි කරන්න. මෙතන 20ෙන් වැඩි කරනකොට මෙතනත් 20ෙන් වැඩි කරන්න. එතකොට මේ 20ට 20 කැපිලා යනවා. db ඉතුරු වෙනවා. මේක 20ෙන් වැඩි කරනකොට 20 ඒවා දෙකක් 40යි. බිඳුව දැම්ම 4ක් ඉතුරුයි. 20 ඒවා බිඳුවක් බිඳුවයි 4යි 4යි. 20 ඒවා බිඳුවක් බිඳුවයි. 20 ඒවා 7ක් 140යි. 140යි. දශම ස්ථාන 4ක් මෙතන තියෙනවා. ඒ කියන්නේ db ට එනවා. db ට එනවා 14.0.4ක්. ආසන්න පූර්ණ සංඛ්‍යාවට සොයන්න කියලා කියන්නේ db දුරය අනුව මීටර 14යි. ඔන්න එහෙනම් db හරි. තව කෝණයකුත් හොයන්න තියෙනවා පුතේ. මොකද මෙතන කියනවනේ BCD කෝණය වගේ දෙගුණයක් BCD කෝණය වගේ දෙගුණයක් DAB කෝණයට වඩා විශාලයි කියලා පෙන්වන්න කියලා. ඒතර DAB කෝණය අපිට දීලා තියෙනවා 35යි කියලා. අර උඩ තියෙන DAB අපි දැන් දාලා දීලා නැහැ. අපි හොයලා දාගත්තා මේ 180න් අඩු කරලා. ඒතර DAB කෝණය 35යි කියලා දන්නවනේ. DAB කෝණය 35යි කියලා දන්නකොට BCD කෝණය වගේ දෙගුණයක් ඊට වඩා ලොකුයි කියලා පෙන්වන්න BCD කෝණය හොයාගන්න වෙනවනේ අපිට. ඒක නිසා BCD කෝණය සෙවීම පිළිබඳව තව ගාණක් මේක ඇතුලේ තියෙනවා. එතකොට තමයි ලකුණු 10 හම්බෙන්නේ. ඒතර දැන් භාගයක් ඉවරයි ගානේ. දැන් භාගයක් ඉවරයි. ඉතුරු භාගේ හොයන්න මේ යට ත්‍රිකෝණයට එන්න වෙනවා. මේ යට ත්‍රිකෝණයේ එක පාදයක් තමයි දැන් අපි ඔය හෙව්වේ. හෙව්වේ එකක්. හෙව්වේ මේ DB කියන කෑල්ල. DB කියන කෑල්ල තමයි දැන් හෙව්වේ. මේ 14යි කියලා ආවේ ඒක. 14යි කියලා ආවේ ඒක. ඊට පස්සේ ඒකේ එකක් 42යි කියලා මෙතන දීලා තිබුණා. කොහොම 42යි කියලා එකක් දීලා තිබුණා. ඊට පස්සේ ඒ කියන්නේ පාද දෙකක් දීලා තියෙන්නේ. පාද දෙකක් දීලා තියෙන වෙලාවේ කෝණයක් හොයන්නේ දැන් මේ තියෙන්නේ. මෙන්න මේක තමයි හොයන්න තියෙන කෝණය.
එකනේ කෝණේ නේ එමනේ කියලා තියෙන්නේ. BCD කියලානේ කියලා තියෙන්නේ. මේ කෝණය හොයාගන්න ඕනේ. මේ කෝණයේ සෙවීම කියලා ආයි ගානක් තියෙනවා. ඒතර කෝණයක් හොයන්න ගියාමත් බලන්න ඕනේ මේ කෝණයට සාපේක්ෂව පාද දෙක සම්මුඛ පාදයේ කර්ණයයි. එහෙනම් මේක sin ගාන sin BCD සමානයි කියලා අනුපාතය ලියලා අර ඉලක්කම් දෙක අරගෙන බෙදලා වගුවේ තියෙන තැන බලන්න ඕනේ. ඕකයි කරන්න තියෙන්නේ. හරිද? හරි එහෙනම් අපි වැඩේට යමු. මම ගාන අයින් කරන්නම්. හදපු නැති අය ඉන්නවා නම් ගාන හදාගන්න. ඊළඟට මම හිතන්නේ ත්‍රිකෝණමිතිය පාඩමේ විෂය කරුණු පාඩම ඉගෙන ගත්ත නැති අය කවුරුත් නැතුව ඇති. මම පාඩම ඉගෙනුවා. කවුරු හරි පාඩම මගේ අරිච්ච කෙනෙක් ඉන්නවා නම් වීඩියෝ එකක් මගේ අරිච්ච කෙනෙක් ඉන්නවා නම් මට පස්සේ මැසේජ් එකක් දාන්න. මම එතකොට ත්‍රිකෝණමිතිය පාඩමේ වීඩියෝ එක දාන්නම්. එතකොට පාඩම ඉගෙන ගන්න පුළුවන්. පාඩමේ ඉගෙන ගන්න තියෙන දේවල් ඔක්කොම ඕනේ නෑ මෙතෙන්ට අවශ්‍ය දේ හරි සරලයි. ඒ නිසා ගාන අරගෙන යන්න පුළුවන්. කාට හරි පාඩම ඉගෙන ගන්න අවශ්‍යතාවය තියෙනවා නම් එයා කිව්වම මම එයාට වීඩියෝ එක දෙන්නම්. මම ගෲප් එකට වීඩියෝ එක දැම්මේ නෑ මොකද ගොඩක් අය මේක ඉගෙන ගත්ත අය නිසා. හරි. එහෙනම් අපි ස්ක්‍රීන් එක අයින් කරලා හදන්න පටන් ගමු. මුල් රූපය ඊට පස්සේ මුල් රූපයෙන් උඩ කොටස වෙන් කරලා මේ පළවෙනි ගාන හදපු එක. ඊට පස්සේ මුල් රූපයෙන් යට කොටස වෙන් කරලා තියෙනවා මම අතන. ඒකේ ගාන හැදුවේ නෑ. ඒක හදන්න ඕගොල්ලෝ පටන් ගන්න වෙන්නේ BCD කෝණයේ සම්මුඛ පාදයේ 14යි කර්ණය 42යි ත්‍රිකෝණයි. එතකොට සම්මුඛ පාදයයි කර්ණයයි නිසා sin අනුපාතය සකනේ. sin සක sin BCD සමානයි සම්මුඛ පාදයේ 14 බෙදීම කර්ණය 42 කියලා දාලා පටන් ගන්න. එතකොට අපි මුල් රූපයෙන් මේ රූපය ගලවලා අරගෙන ඒකට tan දාලා ගාන හදලා ඉවර කරපු එක මම අයින් කරනවා. දැන් අර දෙවෙනි කොටස මම වෙන් කරගත්තී යට ත්‍රිකෝණය. ඒක මම මේ පැත්තේ ආයෙ පැහැදිලිව අදින්නම්. එහෙම වෙන් කරන්නේ නැතුව මුල් රූපේම තියාගෙන ගාන හදන්න පුළුවන්. ඉතින් මම අර ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න තමයි එහෙම ඇදලා දුන්නේ. dB ට අපි හොයාගත්ත 14 තියෙනවා. DC ට දීපු 42 තියෙනවා. BCD කෝණය තමයි අපි හොයාගන්න ඕනේ. BCD කෝණය. එතකොට මෙයා සම්මුඛ පාදය වෙනවා. මෙයාගේ ඉස්සරහා තියෙන එක සම්මුඛ පාදය. මේ ත්‍රිකෝණයේ කර්ණය වෙනවා. මේ කෝණයට සම්බන්ධ නැහැ මෙයා. මේ ත්‍රිකෝණයේ ඉස්සරහා තියෙන කර්ණය වෙනවා. එතකොට මෙන්න මේ විදිහට මෙන්න මේ කෑල්ලෙන් තමයි දෙවෙනි ගාන හදන්න වෙන්නේ. අර රූපයේ තියෙන එකක් තමයි. මේකටම දාලා හදන්න පුළුවන්. මේ ආපු 14 මෙතෙන්ට දාලා මේක මෙතෙන්ට දාලා මේකෙන්ම හදන්න පුළුවන්. හරිද? නමුත් අර අපිට පහසු වෙන්න මෙහෙම මම වෙන් කළා. එතකොට මේක තමයි කෝණය BCD කෝණය. සම්මුඛ පාදයේ කර්ණය නිසා sin BCD තමයි අපි ගන්න. sin BCD සම්මුඛ පාදය 14යි කර්ණය 42යි අනිත් පැත්ත මාරු වෙලා ආවා නම් උත්තරය 3යි.
නේද 42කට 14 3යි දැන් 3න් 1යි දැන් 3න් 1යි කපලා ගත්තාම 3න් 1යි 14ට 1යි 42ට 3යි 3න් 1යි ඒ කියන්නේ මේකේ බෙදන්න වෙන්නේ එක බෙදීම 3 එක බෙදීම 3 තමයි ගන්න වෙන්නේ එක බෙදීම 3 බිඳුවයි දශම ගාණක් එනවා අපි බෙදලා බලමු 14 42 බෙදුවක් ගමන් නැහැ කපලා එක 3න් බෙදුවම ලීසි අපරාධයෙන් අපි අරකට මහන්සි වෙන්නේ 14ට 42 ඒවා බිඳුවයි 140ට 42 ඒවා බල බල යනවට වඩා 14යි 42යි කපලා 1යි 3යි අරගෙන 14ට 14 1යි 42ට 14 ඒවා 3යි කියලා එක 3න් බෙදන එක ලේසි එකට 3 ඒවා නැහැ බිඳුවයි දශම 10ට 3යි 9යි ආයි 10ට 3යි ඕක තමයි වැඩි 3යි 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 ඕක කොච්චර ඉස්සරහට ගියත් ඉලක්කම වෙනස් වෙන්නේ නැහැ ඊළඟට දශම ස්ථාන පහක් අරගෙන හතරට ගත්තයි කියලා ඒක වෙනසක් ඉන්නේ නැහැ ඒක නිසා sin BCD 0.3යි 3යි 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 කියලා අරගෙන මට කවුරු හරි කියන්නකෝ sin වගුවේ 3333 කියන සංඛ්‍යාව හෝ ඊට ආසන්න සංඛ්‍යාවක් තියෙන තැන මෙතනින් කීයද මෙතනින් කීයද ප්‍රකෘති sin වල අගල කියන්නේ අපරාධ වෙලා 19 20 සර්. අංශක 19යි කලා 20 ඒකේ හරියටම තියනවද දෙන්නේ නෑ සර්. මොකක්ද තියෙන්නේ 33යි 11. 33යි 11 එතකොට මදි පාඩුවක් තියෙනවා නේ මදි පාඩුවක් තියෙනවා කීයක්ද මදි 22ක් මදි 22ක් මදි මදි 22 තියෙන තැනක් කියන්නකො 22ක්ම තියෙනවද ඔව් සර් 8. 8 ඔන්න ඔමයි බලන්නේ එතකොට මේ පගුව බලන්න දන්නේ නැති අය බලන්න මෙහෙමයි බලන්නේ ප්‍රකෘති සයින පිටුවට ගියාම ප්‍රකෘති සයින පිටුවේ මෙයා නැත්තම් එයාට කිට්ටු එක්කෙනෙක් ඉන්නවා එයාට කිට්ටු එක්කෙනා මෙයා 3311 3311 3333 ඕන වෙලාවේ 3311 තියෙන තැන බලාගත්තාම 19 20 කියලා මේක අංශක 19යි කලා 20 කියලා සලකන්නේ. මෙතන මදි පාඩුව 33යි 33න් 33යි 11 අඩු කරලා අරගත්තාම 22ක් වෙනවා. ඒ 22 මේ කෙලින්ම යනකොට හරියටම තියෙනවා නම් හරි නැත්තම් ඊට ආසන්න මේක අරන් නිකන් ඉන්නවා. මේක තියෙනවනේ 22 තියෙන්නේ කලා 8. ඒතර මේක ගන්න වෙන්නේ අංශක කලා 28 කියලා. මේක කලා 28 කියලා ගන්න වෙන්නේ. කලා 28 කියලා අංශක 19. එහෙනම් මෙතන sin BCD ඕනේ දැන් කෙලින්ම BCD වෙනවා. sin වගේ තියෙන තැන බැලුවාම sin අයින් වෙනවා. BCD වෙනවා. අංශක 19යි අංශක 19යි කලා 28ක් අංශක 19යි කලා 28ක් වගුව බලන විදිහත් පුරුදු වෙන්න ඒක නුහුරු අය පාඩමේ ඕවා අපි බැලුවා දැන් අමතක වෙලා ඇති කාලයක් වෙනවා මේක කරලා මේකෙන් බලන්න බලපු විදිහ අදාළ පිටුවට යන්න ඕනේ හැබැයි මොකද මේ ලඝු පොතේ ප්‍රකෘති සයින කියලා පිටුවකුත් තියෙනවා ලඝු ගණක සයින කියලා පිටුවකුත් තියෙනවා ලඝු ගණක සයින වලින් බැලුවොත් ඔක්කොම වැරදි ප්‍රකෘති සයින වලින් බලන්න ඕනේ එවැනි ලඝු පොතක් පරිහරණය කරන්න පුරුදු වෙන්න අච්චු පොතෙන් බල බල ඉන්න එපා විභාගෙට දෙන්නේ ඔක්කොම පිටු තියෙන පොතක් ඒ පොතේ විභාගෙට කලබලයට ලඝු ගණක සයින එහෙම පෙරළුනොත් ඔක්කොම ඉවරයි හොඳේ ඒක නිසා එවැනි සම්පූර්ණ පොතක් පරිහරණය කරලා පුරුදු වෙන්න එතකොට විභාගෙටත් දන්නවනේ මේකේ තව කෑලි තියෙනවා ඒක නිසා අවශ්‍ය කෑල්ල හොයලා බලන්න ඕනේ කියලා නැත්තම් වෙන්නේ අච්චු පොතේ තියෙන්නේ ලඝු විතරයිනේ ඒක බලලා පුරුදු වුණාම ආයි එහෙට මෙහෙට පෙරලිදී මුකුත් නැහැ පෙරලපු ගමන් තියෙන්නේ මේක ගත්තා බැලුවා එහෙම නෙමෙයි සම්පූර්ණ ලඝු පොතක් ළඟ තියාගන්න ගණිත වගු පොතක් තියාගන්න ඒකේ අනවශ්‍ය පිටු බලන්නේ නැතුව අවශ්‍ය පිටුවෙන් බලලා යන විදිය මතක තියාගන්න හරි දැන් එතකොට මෙතනටත් ලකුණු 4ක්වත් දෙනවා
දෙන්න වෙනවනේ දැන්. කලින් ගානේ 4යි මේ ගානේ 4යි 8යි. තව එක වැඩක් ඔප්පු කරන්න කියලා තියෙනවා. ඒකට ඉතුරු ලකුණු දෙක ගත්ත හැකි. ඔන්න බලන්න ඊළඟට මොකද්ද ඔප්පු කරන්න කියලා තියෙන්නේ. 2යි BCD සමානයි 2යි BCD සමානයි විශාලයි DAB බව. එතකොට අපි BCD ගේ ගාන ගමු 19යි 28. දෙක වැඩි කිරීම අංශක 19යි කලා 28. දෙක වැඩි කිරීම අංශක 19යි කලා 28. එක පැත්තක තියලා අනිත් පැත්තට ගමු අංශක 35. අංශක 35. එතකොට මෙතන 28 ඒවා දෙකක් 56යි කලා 56යි 19 ඒවා දෙකක් 38යි අංශක 38යි අංශක 38යි කලා 56 අංශක 35ට වඩා ලොකුයිනේ. හරිනේ කතාව. හරි. අංශක 19යි කලා 28 වගේ තිබුණා අංශක 38යි කලා 56ක් වෙනකොට ඒක BADට වඩා DABට වඩා අංශක 35ට වඩා ලොකුයි. එම නිසා 2යි BCD විශාලයි DAB කියලා ගාන අවසන් කරන්න පුළුවන්. එතකොට මේකට තමයි අර ඊළඟ ලකුණු දෙක ගන්න පුළුවන් වෙන්නේ. ඒකෙදි මොකද්ද කළේ? BCD ව හොයාගෙන මේ ගානේ කොහෙවත් කියලා තිබුණේ නැහැ BCD ව හොයාගන්න කියලා. ඒක ඇත්ත. ඒ වුණාට BCD වගේ දෙගුණයක් DABට වඩා විශාලයි කියලා පෙන්නන්න BCD හොයාගන්න නැතෝ කාටවත් බෑනේ. මේක ජ්‍යාමිතික අපෝහණය කිරීමක් නෙමෙයිනේ. මේක ගණනය කරලා පෙන්වන එකක්. ඒ නිසා මේක ගණනය කරගන්න ඕනේ. ඒ හින්දා තමයි අපි BCD හෙව්වේ. දැන් BCD හොයන්න අපි පාවිච්චි කළේ මෙන්න මේ පියවර තුන විතරයි ඈ. මතක තියාගන්න මේ වගේ පියවර තුනකට ලකුණු 4ක් දෙන ගානක් තියෙනවා නම් O level paper එකේ ඒ ත්‍රිකෝණමිතිය විතරයි. වෙන මොකකවත් එහෙම ලකුණු දෙන්නේ නැහැ. මේක හැදුවාම ඕනනම් ලකුණක් දෙයි වෙන ගානක. මේ වගේ පියවර තුනක් ලිව්වහම මේ ත්‍රිකෝණමිතියට විතරක් තියෙන විශේෂ සැලකිල්ලක් පේපර් එකේ. හරිම කෙටි ගානක්. හරිම පුංචි උත්තර ප්‍රමාණයකට ලකුණු 10 ගන්න පුළුවන් ගානක්. ඒ උත්තර ප්‍රමාණය පුංචි වෙනවා කියන්නේ පුතේ කාලෙත් අඩුයි කියන එකනේ. කාලෙත් අඩුයිනේ. අඩුම කාලයකින් හදලා ලකුණු 10 ගන්න පුළුවන් ගානක් ත්‍රිකෝණමිතිය. ගාන මතක තියාගන්න. මුලින්ම හදලා දාන්න ඕනේ ගානක් තමයි මේක. ත්‍රිකෝණමිතිය ගාන. පුරුදු වෙලා මුලින්ම හදලා දාන්න ඕනේ ගානක්. හිතන්න කරන්න මොකුත් නැහැ. ඩක් ගාලා උත්තරේට යන්න පුළුවන්කම තියෙනවා. එතකොට BCD හොයාගන්න ඕනා වුණා හොයාගත්තා. BCD ව හොයාගෙන එයාව දෙකෙන් වැඩි කරලා DAB එක්ක සංසන්දනය කළාම එයාට වඩා මෙයාගේ දෙගුණේ වැඩි බව පේනවා. ඒ කියන්නේ මේක ඔප්පු වෙනවා. එහෙනම් පළවෙනි ගාන හරි. 2020 හරි. ඊට පස්සේ අපි 2019ට යමු. ඔන්න බලන්න ඊළඟ ගාන ඔයගොල්ලන්ට දැන් සැලසුම් කරන්න පුළුවන්. සමතලා බිමක පිහිටි A ලක්ෂයෙහි සිටින මිනිසෙක් ඔහුගෙන් මීටර 100ක් දුරින් අංශක 127ක දිගංශයකින් යුතු C ලක්ෂයෙහි ඇති අඹ ගසක් දකි. A ලක්ෂයට දකුණින්ද C ලක්ෂයට බටහිරින්ද B ලක්ෂයේ පොල් ගසක්ද දකි. එතකොට රූප සටහනට ඇතුළත් කරගන්න පුළුවන් තොරතුරු දෙකක් පළවෙනි වගන්තියේ තියෙනවා දුරයි දිගංශයයි දිගයි කෝණයයි දාගන්න බලන්න දිගයි කෝණයයි රූප සටහන පිටපත් කරලා දිගයි කෝණයයි දාගන්න. තොරතුරු ඇතුළත් කරගන්න බැරි වුණා නම් කියවලා රූප සටහනට මේ බෝඩ් එක චුට්ටක් බලන්නකෝ ඒගොල්ලන්ට එතකොට පුළුවන් වෙයි පටන් ගන්න.
මොකද රූප සටහන් තොරතුරු දාගත්තා නම් පටන් ගන්න පුළුවන් ගානේ. මෙතන A වලින් උතුරට එකක් ඇඳලාම තියනවා ලේසිස් එකේ. B C. එතකොට කියනවා සමතලා බිමක A ලක්ෂයේහි සිටින මිනිසෙක් ඔහුගෙන් මීටර 100ක් දුරින් අංශක 127ක් දිගංශයෙන් යන්න. කෙලින්ම උතුරට ඇඳලාම තියෙන්නේ අපිට 127 දාගන්න විතරයි තියෙන්නේ. 127 දාගන්න විතරයි තියෙන්නේ. 20 ගානේ වගේම උඩ මුල්ලේ දිගංශයක් දීලා තියෙනවා මේකෙත් නේද? ඊට පස්සේ ඔහුගෙන් මීටර 100ක් දුරින් තිබිලා තියෙන්නේ මේ C. ඒ කියන්නේ මෙන්න මේ රේඛාවට මීටර 100කුත් දාගන්න පුළුවන්කම තිබිලා තියෙනවා. එතකොට දාපු කෝණේ නම් වැඩන්නේ. දාපු කෝණේ වැඩන්නේ. මොකද දැන් මේ ත්‍රිකෝණයෙන් එළියට ත්‍රිකෝණයෙන් එළියට කෝණේ දාලා වැඩන්නේ. ඒක එච්චර හිතන්න දෙයක් නැහැ නේ. අතුලට දාගන්න පුළුවන්. ටික ගාලා මේක අරගෙන මේක අතුලට දාන්න පුළුවන්. අඩු කර දාගන්න. 180 වෙන 127 අඩු කරලා මෙතෙන්ට 53ක් දාගන්න. එහෙම නැතුව වැඩක් නැහැ නේ. ඉතින් එළිය කෝණේ තියාගෙන ඉඳලා වැඩක් නැහැ. අපි ඒකෙත් ඔය වැඩේ කළානේ. 145 අඩු කරලා දාගත්තනේ අතුලට. මේකෙත් දාගන්න. දැන් මේ ABC ත්‍රිකෝණයේ අපිට පේනවා කෝණයක් තියෙනවා. පාදයකුත් තියෙනවා. දැන් ඉතින් පාදයක් හොයන්න කිව්වොත් පුළුවන් කරන්න කියලා ඇති බලමු. පළවෙනි කොටස විදියට තමයි රූප සටහන දීලා තියෙන්නේ. පිටපත් කරන්න කියලා. ඒක එතකොට අංකේ දාලා කරන්න. ඒකට ලකුණු දෙනවා. ත්‍රිකෝණමිතික වගුභාවිතයෙන් මිනිසා සහ පොල්ගස අතර ඇති දුර AB සොයන්නලු. AB සොයන්න කියලායි කියන්නේ. මේක හොයන්න කියලායි කියන්නේ. මේක පොල්ගහලු. මේක අඹගහ. මේක අඹගහ. මේක පොල්ගහ. මේක මිනිසා. කොහොමද කියන්නේ? A කියන්නේ මිනිසා. B කියන්නේ පොල්ගහ. C කියන්නේ අඹගහ. මිනිසා සහ අඹගහ අතර දුර දීලා තියෙනවා. මිනිසා සහ පොල්ගස අතර දුර අහලා තියෙනවා. එතකොට අහන පාදයේ මේ පාදය. අහන පාදයේ AB පාදය. AB පාදය. AB පාදයේ මේ කෝණයට සාපේක්ෂව කවුද? මේ කෝණයේ මේ ඉස්සරහා තියෙන්නේ BC. මේ කෝණයේ ඉස්සරහා තියෙන්නේ BC. ඒ කියන්නේ BC සාමුක පාදය. BC ගැන කතා කරලා නැහැ. BC ගැන කතා කරලා නැහැ. එයාව සම්බන්ධ කරගන්න එපා. සම්මුඛ පාදයේ නැහැ. එහෙනම් මෙයා බද්ධ පාදේ. මෙයා කර්ණේ. ත්‍රිකෝණේ කර්ණේනේ 90ට ඉස්සරහා තියෙන එක. 90ට ඉස්සරහා තියෙන එක. එතකොට AB දුර හොයන්න අපි එමු. AB දුර හොයන්න එමු දෙවෙනි ගානේ. එතකොට මෙතන අපිට පේනවා බද්ධ පාදයේ හොයන්න තියෙන්නේ. කර්ණය දීලා තියෙන්නේ. බද්ධ පාදයේ හොයන්න තියෙන්නේ කර්ණය දීලා තියෙන්නේ. බද්ධ පාදයයි කර්ණයයි තමයි සම්බන්ධ වෙන්නේ. සයින් සක කොස් බක කොස් වලට බද්ධ පාදයයි කර්ණයයි ගන්න පුළුවන්. එතකොට මේක කොස් අංශක 53 වෙනවා. බද්ධ පාදයේ AB වෙදීම කර්ණය 100. ඔන්න දැන් පොඩි ගැටලුවක් තියෙනවා. මොකද්ද? කොස් උනහම කොස් බලන්න පොඩි අවුලක් තියෙනවනේ. කොස් වගුව පොඩ්ඩක් කචල්. කොස් වගුව කියලා වගුවක් නැහැ. කොස් තියෙන්නේ සයින් වගුවයි. බලන්න වෙන්නේ වම් පැත්තෙන් නෙමෙයි දකුණු පැත්තෙන්. උඩින් නෙමෙයි යටින්. කොහොම ප්‍රශ්න ටිකක් තියෙනවා. ඔය ප්‍රශ්න වලට උත්තරත් විවිධ විදිහට තියෙනවා. දැන් අපි ඉගෙනගෙන තියෙනවා cos 45 sin 45ට සමානයි කිය. ඒ කියන්නේ cos θ sin 90 ඍණ θට සමානයි. ඒ අනුව අපිට ඕනනම් පුළුවන්කම තියෙනවා මේ වෙලාවට මෙහෙම
මම මේක මෙහෙම පෙන්නන්නම්. cos අංශක අපි හිතමු cos 20 කියලා. cos 20 සමානයි sin 70. cos 20 sin 70ට සමානයි. 90 ඍණ θ ට සමානයි. හරි. ඒ අනුව අපිට cos 53 ඕනේ වෙලාවේ cos 53 ඕනේ වෙලාවේ අපි ෂේප් එකේ බැලුවොත් sin මේක ෂේප් එකේ කරන්න ඕනේ වැඩක්. හරිද? 90ෙන් 53 අඩු කරන්න කියලා ඉන්නේ. 37. අපිට cos 53 ඕනේ වෙලාවේ අපි ෂේප් එකේ sin 37 බැලුවොත් උත්තරේ වැරද්දක් නැහැ. උත්තරේ වැරද්දක් නැහැ. හැබැයි ඒක නිල වැඩක් නෙවෙයි. ඒක පොඩි උපක්‍රමයක් අපේ. අපි ඉතින් වගුවේ කොහෙන් කොහොම බැලුවද කියලා කාටවත් හොයන්න බෑනේ පුතේ. වගුව බලපු විදිය හොයන්න බෑනේ. අගේ සමනම්. හරිද? අගේ සමනම් වගුව බලපු විදිය කාටවත් හොයන්න බෑ. ඒක නිසා cos 53 ඕනේ වෙලාවේ sin 37 බැලුවා කියලා කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ. උත්තර දෙක සමානයි. ඕගොල්ලන්ට පුළුවන් දැන් ප්‍රකෘති sin පිටුවට ගිහිල්ලා ප්‍රකෘති sin පිටුවේ කොහොමත් මේක තියෙන්නේ. ප්‍රකෘති sin පිටුවට ගිහිල්ලා වම් පැත්තේ 37න් උඩ බිඳුවෙන් මෙතන තියෙන ගාන හොයාගන්න. හරිද? ඒ හොයන ගමන් නිකන් බලන්න දකුණු පැත්ත. දකුණු පැත්තේ කෝණ තීරුව. දකුණු පැත්තේ කෝණ තීරුවේ මෙතන 53 සහ මෙතන යට බිඳුව 53 බිඳුව ඒ පිටුවේමයි. හේතුව මේ දෙකම තියෙන එකම වගුවකනේ. එතකොට 53 යට බිඳුව බැලුවොත් 53 යට බිඳුවේ මෙතන එන්නේ ඕකමයි. හරිද? බලන්න එහෙම වෙනව නේද කියලා. cos අංශක 53 ඕනේ අපිට. බලන්නේ ප්‍රකෘති sin පිටුවේ වම් පැත්තේ කෝණ තීරුවෙන් නෙමෙයි දකුණු පැත්තේ කෝණ තීරුවෙන්. දකුණු පැත්තේ කෝණ තීරුවෙන් උඩ කලා තීරුවෙන් නෙමෙයි යට කලා තීරුවෙන්. 53 බිඳුව බලන්නේ මෙහෙම. 53 බිඳුව වෙනුවට 37 බිඳුව බලන්නත් පුළුවන්. ඒක ඕනම cos කෝණයකට කරන්න පුළුවන් වැඩක්. හොඳේ. ඕනම cos කෝණයකට කරන්න පුළුවන්. ඕනම cos කෝණයකට cos කෝණය බලන්නේ නැතුව sin කෝණය බලන්න පුළුවන්. බලලා sin දාලා ලියන්න ඕනේ නැහැ. cos එකේ ලියනවා බය නැතුව. cos එකේ ඒක ලියනවා. එහෙම ලිව්වට කිසි වැරද්දක් එන්නේ නැහැ. sin වලින්ම බලා ගන්න පුළුවන්. ඒක පටලැවෙනවා නම් ඉතින් cos වලින්ම බලන්නත් පුළුවන් නේ. cos බලන විදිය වෙනස් ඉඳලා මම කිව්වේ sin වලින් බලන්න පුළුවන් කියලා. හරි එහෙනම් ඕකේ cos අගේ බලලා මට කියන්න. ඊට පස්සේ දැන් අපිට තව තියෙනවා ඒකේ වැඩක් නේද? ඒ දීර්ඝ සොයන්න කියනවා. මිනිසාටත් පොල්ගස්සටත් අතර වෙන්නේ නැති නේද? ගසටත් හරි මැදින් පිහිටි D ලක්ෂයත් B ලක්ෂයත් පිහිටි ඒකේ ප්‍රශ්නේ පුංචි අපැහැදිලි ගමක් තියෙනවා. බලමු ප්‍රශ්නේ මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරගමු. හරි ඕකේ ගණනය කිරීම ඉවර කරන්නකෝ. අපි තුන්වෙනි කොටස බලමු ඊට පස්සේ. ඕකේ cos අගේ බලලා දෙපැත්තම 100ෙන් වැඩි කරපු ගමන් උත්තරේ එනවා. එහෙනම් මම ගාන අයින් කරන්නම් හදාගෙන යන්න බලමු. හරි මට ඉස්සලාම කියන්න පුතේ මේක දකුණු පැත්තේ කෝණ තීරුවේ ඔන්න දැන් වගුව බලන්න දන්නේ නැති අය බලන්න දැන් ප්‍රකෘති sin පිටුවට පෙරලන්න. ප්‍රකෘති sin පිටුවේ උඩ ගහලා දෙනවා ප්‍රකෘති sin කියලා. යට ගහලා දෙනවා ප්‍රකෘති cosine කියලා. ප්‍රකෘති cosine උඩ යට ගහලා තියෙනවා. හරිද? දැන් ප්‍රකෘති sin පිටුවේම තමයි මේ දෙකම තියෙන්නේ.
මේකේ මේ පැත්තේ මෙහෙම කෝණ තීරුවක් තියෙනවා මේ පැත්තේ මෙහෙම කෝණ තීරුවක් තියෙනවා මේ මධ්‍යනාන්තරයට මෙහා පැත්තේ අගයන් වලට දෙපැත්තෙන් කෝණ තීරු දෙකක් තියෙනවා මධ්‍යනාන්තරයේ එහා කෙළවරේ වෙනම තියෙනවා හරිද එතකොට මෙන්න මේ දකුණු පැත්තේ කෝණ තීරුවේ යට බිඳුව අංශක 53 බිඳුව මෙතන තියෙන අගය කියන්නේ 60යි 18 ඒ කොස් වලින් බලන විදිය 53 බිඳුව කොස් අංශක 53 කොස් අංශක 53 සයින් අංශක 37ට සමාන වෙනවා 90න් 53ක් ගියාම 37 නිසා හරි ඒකත් මතක තියාගන්න ඒකත් අපි පාඩමේ ඉගෙන ගත්තා sin 90 ඍණ θ cos θ ට සමානයි කියලා. ඒකෙන්දනේ අර sin 60 cos 30ට සමාන වෙන්නේ cos 60 sin 30ට සමාන වෙන්නේ sin 45 cos 45ට සමාන වෙන්නේ. එහෙම සමාන වුණානේ අපි පාඩමේ ඉගෙන ගත්තේ. එහෙම සමාන වෙනවනේ. ඒ සමාන වෙන්නේ ඒකෙන්දයි. sin 90 ඍණ θ cos θ ට සමාන වෙනවා. sin 90 ඍණ θ සමානයි cos θ. එහෙම වෙනවා. හරි ඒක උසස් පෙළට ගියාම ත්‍රිකෝණමිතියේ සූත්‍රයක් විදිහට අපි පාවිච්චි කරනවා. දැනටත් අපි ඒක ඉගෙන ගන්නවා. හරිද? එතකොට cos 53 වෙනුවට sin 37 හරියන හින්දා sin 37න් බැලුවොත් 37 බිඳුව කලින් බලපු විදිහ 37 බිඳුවක් කියන්නේ 60යි 18 දෙපැත්තෙන්ම එකම උත්තරේ එනවා. ඒ කියන්නේ sin වගුවෙන් බැලුවත් cos වගුවෙන් බැලුවත් මේක කාටවත් හොයන්න බෑ. මේක තහනම් වැඩකුත් නෙමෙයි. හරිද? ත්‍රිකෝණමිතියේ sin වගුවෙන්ම cos වගුව කියවන්න කියලාම තියෙනවා. cos වගුව කියවන්න අකමැති නම් කම්මැලි නම් මේ දකුණු පැත්තේ යටින් බලන්න ඕනේ මධ්‍යනාන්තරය අඩු කරන්නත් එපැයි. මේකේ මේ කියවනකොට තව ඉස්සරහට ඒව හුඟක් වෙලාවට O level papers වල එන්නේ නැහැ. ඒ කියන්නේ මධ්‍යනාන්තරයක් නැති වෙන්නේ ඒගොල්ලෝ කෝණේ දෙනවා මෙහෙම මේ ටක් ගාලා. අංශක විතරයි කලා නැහැ. හරිද? කලා නැතිව දුන්නාම මධ්‍යනාන්තරය වුණ වෙන්නේ නැහැ. එහෙම දෙනවා. එහෙම ගාන ලේසි කරනවා. ලේසි කරන්න පුළුවන් උපරිම මට්ටමට. මේකට අංශක 53යි කලා 28 දැම්ම නම් මීට වඩා මහන්සි වෙන්න බෑ. නෑ එහෙම දැම්මේ නෑ. දැන් අපි 2021 දැක්කා. ඒක දැක්කේ කෙලින්ම අංශක ගාන. මේකත් එහෙමයි. ඊළඟ අවුරුද්දට යනකොටත් එහෙමයි. මේගොල්ලෝ කලා දාන්නෙත් නෑ. කියන්නේ ළමයින්ට උපරිම සාධාරණයක් කරලා තමයි පේපර් එකේ දාන්නේ. දැන් මෙච්චර යකෝ 2018 2019 19 දාන්න නැතුව ඉඳලා 2021 මෙච්චර අසාධාරණයට ලක් වෙච්ච ළමයින්ට කලා දාන එකක් නේ නේද? ඇයි ඉතින් මේ කොච්චර අසාධාරණයට ලක් වෙලාද ඕගොල්ලෝ ඉන්නේ? ඉස්කෝලයක් නැහැ, පන්තියක් නැහැ, විභාගයක් නැහැ. එහෙම ගිහිල්ලා විභාගෙ ලියන්නේ. ඉතින් ඕගොල්ලන්ට කරන එකක් නැහැ. ඔය අංශක විතරක් දෙයි. හරි? අංශක විතරක් දාලා නිකයින් ඉතින් අංශක විතරක් දැම්මාම ටක් ගාලා බලන්න පුළුවන්. සා ඕගොල්ලෝ වැඩේ තේරුම් ගන්න. මේවා අපිට ගොඩ යන්න තමයි හදලා තියෙන්නේ. අපිට ගොඩ යන්න හදලා තියෙන්නේ. අපි ගොඩ යන එක නොයන එක අපේ වැඩක්. හැබැයි හදලා තියෙන්නේ අපිට ගොඩ යන්න. 0.6.1.8 AB බෙදීම 100 දෙපැත්තම 100න් ගුණ කළාම ඔය බලන්න ගුණ කරන්නත් 100 දීපු හැටි නේද? මේ AB දුරට මේ AC දුරට 100 නැතුව දෙන්න තිබුණ නැද්ද 80යි කියන්නේ. දුන්නා නම් 0.6.1.8 ගුණ කරන්න එපා 80යි. නේද? ඇයි මේ 100 80 නැතුව 100 දුන්නේ? පව මේ ළමයි මේක ටක් ගාලා ගුණ කරලා උත්තරේ අරගෙන ලකුණු ගත්ත දෙන් කියලා නෙමෙයි කරලා තියෙන්නේ. එහෙම නෙමෙයි. එහෙම තමයි කරලා තියෙන්නේ. 100න් ගුණ කළාම මේ දශම ස්ථාන දෙක මෙතෙන්ට එනවා. 60.18 ඒදී. ඔය බලන්න මෙහෙම ඕගොල්ලන්ට මේ කරලා තියෙන්නේ උදව්වක්. මේක අහලා තියෙන්නේ කොහොමද? ආසන්න මීටරේට 0.18 අමතක කරලා දාන්න. 0.18 වැඩක් නැහැ. මීටර 60යි කියලා ගමු. මෙහෙම කරන්නේ ඕගොල්ලන්ට උදව්වට. ඒක තේරුම් ගන්න. මේ ප්‍රශ්න පත්‍ර හදන්නේ ඕගොල්ලන්ව අසමත් කරන්න නෙවෙයි. ප්‍රශ්න පත්‍ර හදන්නේ ඕගොල්ලන්ව සමත් කරන්න. ඕගොල්ලන්ට විශිෂ්ට සාමාර්ථයක් ලබා දෙන්න. ඒක ඕගොල්ලෝ කරගන්න ඕනේ. ඒක කරගන්න Tamanට පුළුවන්කම තියෙනවා ඊටාම පහසුයි. එහෙමයි පේපර් එක හදන්නේ. නැත්තම් මේ පාඩමේ තිබිච්ච ගැඹුරු දේවල් මේ මධ්‍යන්තර එක්ක ගිහිල්ලා අමාරුවෙන් පොස් බලපුවා ඒ මොනවාක්වත් නැහැ නේ පේපර් එකට එනවා. මොනවාක්වත් නැහැ. නිකම්ම පේපර් එක යන්න තියෙන්නේ. හරි මොනවාක්වත් නැතුව යන්න තියෙන පේපර්. එහෙනම් මතක තියාගන්න මේ වෙනකොට ලකුණු 5ක් 4ක් අනිවාර්යෙන් ඇවිල්ලා. මේ වෙනකොට 4ක් 5ක් අනිවාර්යෙන් ඇවිල්ලා. ඊට පස්සේ
රූප සටහනට තව පොඩි පොඩි සංශෝධන වගේක් එකතු කරන්න තියෙනවා. මට මේ රූප සටහන මෙතන වෙනස් කරන්න වෙනවා. මේක ලියලා ඉවර කරගන්න. රූප සටහන වෙනස් කරන්න වෙනවා කියන්නේ මේ මම ලියපු සමහර දේවල් තියාගෙන මට මේක කරන්න බෑ. ඉතින් මම මේවා මකලා දානවා. මේ බද්ධ පාදයේ කියන එක මකලා දානවා. හරි. දැන් මෙන්න මෙහෙම කතාවක් කියනවා. ඒක අඳින ගමන් මම මේකත් මකන උත්තරේ ඉවර කරගන්න. මිනිසාටත් පොල් ගසටත් හරි මැදින් මිනිසාටත් පොල් ගසටත් හරි මැදින් කිව්වහම එතන අර පොඩි අකුරක් එහා මෙහා වෙලා හරි මැදින් කිව්වහම AB ගේ මැද AB ගේ මැද AB ගේ මැද සෞජිකා පහළ AB ගේ මැද මැදින් පිහිටි B ලක්ෂයක් B ලක්ෂයෙහි පිහිටි පොල් ගසට මීටර 118ක් බටහිරින් පිහිටි E ලක්ෂයක් B ලක්ෂයෙහි පිහිටි පොල් ගසට මීටර 118ක් බටහිරින් පිහිටි E ලක්ෂයක් AB ගේ මැද පිහිටි D ලක්ෂයක් B ට මීටර 118ක් බටහිරින් පිහිටි E ලක්ෂයක් පිටපත් කළ රූපයේ ලකුණු කරන්න. හරි. එතකොට AB ගේ මැද D ලකුණු කරන්න ඕනේ ඕගොල්ලන්ගේ රූපයේ මෙහෙම මැද කියලා අපි ඕම් වෙන්න. මැද කියලා වෙන්නමු. එතකොට දැන් AB නේද අපි හෙව්වේ? AB නේ හෙව්වේ. AB 60යි නේ. 60යි කියන්නේ මේක කැලලක් 30යි. ඕම ලකුණු කරමු. එතකොට මේ ත්‍රිකෝණය සම්පූර්ණ කරන්න පුළුවන් අපිට. AB දුර සඳහා ඉහත දෙක කොටසෙහි ලබාගත් ආසන්න අගය සහ ත්‍රිකෝණමිතික වගුභාවිතයෙන් BDE කෝණයේ විශාලත්වය හොයන්න මේ ත්‍රිකෝණය සම්පූර්ණ කරන්න. BDE කියන්නේ මේ කෝණය අහනවා. මේ පාදය 30යි කියලා දැන් ගන්න පුළුවන්. මේ පාදය 30යි කියලා ගන්න පුළුවන්. මේ පාදය 30යි. මේක 118යි. මේක තමයි දැන් ත්‍රිකෝණය. එක ත්‍රිකෝණයයිනේ කලින් තිබුණේ. දැන් ඔන්න දෙවෙනි ගාන හදන්න. ඊළඟ ත්‍රිකෝණය යනවා. මේ ගානේ ලකුණු 10 ඔය ගණන් දෙකට. ඒ කියන්නේ මේ වෙනකොට ලකුණු 5ක් හම්බෙලා තියෙනවා. රූප සටහන පිටපත් කරලා පළවෙනි එක හදලා එනකොට ලකුණු 5ක් හම්බෙලා තියෙනවා. රූප සටහනට මේ කෑල්ල එකතු කරලා ඊළඟ එක හැදුවාම ඊළඟ ලකුණු 5 හම්බෙනවා. එතකොට දැන් හදන්න යන්නේ මෙන්න මේ කෑල්ල මතක තියාගන්න. මෙතන B, මෙතන ඍජු කෝණය, මෙතන D, මෙතන E, මෙතන 118, මෙතන 30. මෙන්න මේ කෝණය තමයි හොයන්න යන්නේ. BDE කෝණය BDE කෝණයට සාපේක්ෂව 118 කියන්නේ සම්මුඛ පාදය. හරි නේද මම කියන කතාව? නේ? මෙයාට මෙයා සම්මුඛ පාදය. මෙයාට මෙයා බද්ධ පාදය. මේ කර්මය ගැන සඳහන් වෙන්නේ නැහැ. මෙයා බද්ධ පාදය. මේක සම්මුඛ පාදය, බද්ධ පාදය, සබ කියන්නේ tan. සබ කියන්නේ tan. tan කෝණය දීලා තියෙන්නේ BDE කියලා. tan BDE සමානයි සම්මුඛ පාදය 118 බෙදීම බද්ධ පාදය 30. සම්මුඛ පාදය 118 බෙදීම බද්ධ පාදය 30. දැන් 118 30න් බෙදලා දශම ස්ථාන 4කට උත්තරය ගන්න.
118 30න් බෙදන්න 118ට 30වත් 3යි 90යි ඉතුරු වෙනවා 28ක් දශම පිට තියලා 280ට දාම 280ට 9ක් එනවා 270යි 270ක් ගියාම 10ක් ඉතුරු වෙනවා 100ට 3යි 90යි ආයි ඉතුරු වෙනවා 100ක් 10ක් ඉතුරු වෙනවා 100ක් වෙනවා දැන් ඉතින් කතාව යන්නේ ඔහොම තමයි නේද කතාව සමාවර්ත වෙනවා 9යි 3යි 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 කියලා කතාව සමාවර්ත වෙලා යනවා ඔය 3යි දශම හරියේ බලන්න ප්‍රකෘති ටැන්ජන පිටුවට පෙරලා ප්‍රකෘති ටැන්ජන පිටුවට පෙරලලා බලන්න ටැන් වගුවේ 3යි දශම හරියේ 3යි දශම හරියේ දශම ස්ථාන 3යි නේද තියෙන්නේ කියලා හතරම නෑ නේද කියලා හතරම තියෙනවා නම් දශම ස්ථාන හතරකටම ආරම්භ බැලුවේ හැකි 3යි නම් තියෙන්නේ 3කට ආරම්භ බැලුවේ හැකි හතරක් ආවත් වෙන්නේ තව 3ක් එන එකනේ මේ එක දිගටම 3 ඒවා යන එකනේ වෙන්නේ ඒක නිසා ගැටලුවක් නැහැ tan BDE tan වගුවේ 3යි දශම හරිය තමයි බලන්න tan වගුවේ 0.0 හරියක් තියෙනවා අංශක 45ට පෙර අංශක 45 පැන්නාම පටන් ගන්නවා 1.2.3.0 ඔහොම පටන් ගන්නවා අන්න 3.0 හරියට ගිහිල්ලා බලන්න 3.0 හරියට ගිහිල්ලා බලන්න tan වගුවේ 3.9යි 3 කියලා එකක් තියෙනවද එහෙම නැත්නම් ඊට ආසන්න එකක් තියෙනවද ආසන්න එක මොකක්ද තියෙන්නේ කොහෙද මට උත්තර දෙන්න 3.9යි 3යි 3 තියෙනවද නෑ සර්. තියෙන්නේ මොකක්ද 3.914. 914 අපි මෙතෙන්ට 914 ලියා ගන්න ඕන මෙහෙම එකක් අනිත් අය බලන්න මෙහෙම එකක් තියෙනවා බලන්න 3.914 තියෙනවා 3.914 තියෙන තැන වම් පැත්තේ කොතනද පුතේ 75. අංශක 75 කලම් 40. 40 දැන් එතකොට 914 ඉඳලා 933 වෙන්න අඩුවක් තියෙනවා අඩුව මධ්‍යනාන්තරයෙන් හොයන්න ඕනේ කොච්චරක්ද අඩු කියලා අපි බලමු 13න් 4ක් 9යි 1යි 19ක් තමයි අඩු 19ක් තමයි අඩු 19ක් තියනවද ඔව් සර් 4. 4 19ක් තියෙනවා 4 දැන් එහෙනම් ඕගොල්ලන්ට පැහැදිලි කලින් අපි ගත්ත විදිහම තමයි මේ යන්නේ සයින් ගත්ත විදිහම තමයි අංශක 75යි කලා 40 මේ දෙක එකතු වෙනවනේ කලා 44 එතකොට BDE විතරයි එන්නේ අංශක 75යි කලා 44යි අංශක 75යි කලා 44යි එහෙනම් මේ රූප සටහන් කෑල්ල එකතු කරලා මේ රූප සටහන හදාගෙන මේක කරපු විදිහ තමයි ඔය. හරි. දැන් එතකොට අපි කලින් හදපු වර්ගජ සමීකරණ ගානත් අද හදන ත්‍රිකෝණමිතිය ගානත් ඕගොල්ලන්ගේ O level paper එකේ ආවහම කිසිසේත්ම නොහද ඉන්න හේතුවක් වෙන එකක් නැහැ. ඔය ස්වභාවයෙන් තමයි ඉන්නේ. ඔක්කොම හරි පුරුදු වෙන එකයි මම කිව්වේ මේ විදියට ඕගොල්ලන්ට ගණන් 10ක් විතර වගේ පෙර සූදානම් වෙන්න හදලා දීලා දැන් එහෙම පුළුවන් නේ දැන් මම ඕගොල්ලන්ට ඊළඟට වීඩියෝ ටික දානවනේ 10 වෙ කොහොම හරි වෙලාව වෙන් කරගෙන වීඩියෝ ටික බලන්න. රැයක හරි කොහෙන් හරි වෙලාව ලැබෙන වෙලාවක එක ගානක් හරි හදලා ඒ වීඩියෝ ටිකෙත් අධ්‍යයනය කරන්න. අධ්‍යයනය කරලා ඉවර වෙලා එතකොට දැන් ගණන් 5ක් නේ. ගණන් 5ක්. එතකොට තව ගණන් 5ක් ටක් ගාලා යයි අපිට ඉක්මනට. ඒ ගණන් 5ක් ගිහිල්ලා එතකොට ඔයගොල්ලෝ
මම කිව්වේ පන්ති පටන් ගත්ත වෙලාවක පටන් ගත්තොත් පන්ති පටන් ගත්ත වෙලාවක ඇවිල්ලා පේපර් එකක් ලියනවා කියලා පන්තියේ විභාග ශාලාවක් හදලා අපි ලියනවනේ. ඒ විභාග ශාලාව හදලා පේපර් එක ලියන වෙලාව වෙනකොට මෙවැනි ගණන් 10ක්වත් විභාග ඉතිහාසයේ 2008 ඉඳලා 2020ට ප්‍රශ්න පත්‍රවල සාකච්ඡා කරලා එන්නේ. ඒතර ඒ හදපු ගණන් 10 කිසිසේත්ම ඕගලන්ට හදාගන්න බැරි වෙන එකක් නෑ එදාට. අනිවාර්යෙන් හදාගන්න පුළුවන් වෙයි. ඒ හරහා ඔයගොල්ලන්ට හොඳ ලකුණු ප්‍රමාණයකට යන්න පුළුවන් වෙයි. ප්‍රශ්න 10ක් හොඳට ප්‍රැක්ටිස් කරලා තියෙනවා කියන්නේ හිතන්නකෝ ප්‍රශ්න 10ක් ලකුණු 10න් 10ට ගෙනිය ගන්න පුළුවන් වුණා කියලා පේපර් එකේ. 10න් 10ට ගිහිල්ලා ප්‍රශ්න 10ක් තියෙනවා අපි ගාව. 10 ඒවා 10ක් ඇවිල්ලා තියෙනවා පේපර් එකේ. මොනවා හරි ප්‍රශ්න 10කට ලකුණු 10 ඒවා 10ක් ඇවිල්ලා. කෙලින්ම ලකුණු 100ක් ඕගොල්ලන්ගේ අතේ එතනම තියෙනවා. නේද? ඒ කියන්නේ 150ක් ලකුණු එතනම තියෙනවා. ඉතින් ආයි කොහෙත්ම ඕගොල්ලන්ගේ ඒක වළක්වන්න බෑ කාටවත්. සා හොඳින් ප්‍රැක්ටිස් කරන්න. ඒක තමයි අවශ්‍යතාවය වෙන්නේ. කාලය ඉතින් පිළිබඳ ප්‍රශ්න තියෙනවා. කාලය පිළිබඳ ප්‍රශ්න තියෙන හින්දානේ මම කිව්වේ මම නම් මේ ශීදී වෙලා මම කිව්ව මම රෙකෝඩින් එක දාන්න. ඕගොල්ලෝ පුළුවන් වෙලාවක බලාගෙන කරන්න කියලා. ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. මේ දවස්වල ළමයින්ට තියෙන ප්‍රශ්න වෙලාවක් හොයාගන්න බෑ. ඉතින් ඉස්කෝලයි ළඟට දාම් පාසලුයි ළඟට පන්ති මේ හැම එකක්ම වෙනවා. හැබැයි ඉතින් මේ හැම එකක්ම අස්සෙන් තමන්ගේ වැඩෙත් කොහොම හරි කරගන්න ඕනි කියන එක මතක තියාගන්න. වඩාත්ම ඵලදායී දේ දිහා බලන්න නිකාන් තේරුමක් නැතුව කාලේ නාස්ති කරගන්න නම් එපා. අමාරුවේ වැටෙනවා ඕගොල්ලෝ. මොකද ඕගොල්ලන්ට පුරුදු වෙන්න වෙනවා මේ ක්‍රමයට. දැන් අපි යම් කිසි බලාපොරොත්තුවක හිටියානේ මීට සතියකට දෙකකට කලින් අපිට පුළුවන් වෙයි සැප්තැම්බර් වගේ වෙනකොට පටන් ගන්න කියලා. නම් දැන් ඒක බැරි වෙයි කියන ලක්ෂණය පහළ වෙලානේ දැන් තියෙන්නේ නේද? අර වාර්තාවන රෝගීන් 1200ට විතර වගේ අඩු වෙලා තිබිච්ච එක දැන් 1900ට විතර වගේ වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මේකේ වැඩිවීමක් කියන්නේ වැඩි වෙච්ච හැම අවස්ථාවකම අපි වැඩිවීම දැක්කේ ඔහොම තමයි. දවසකට 10ක් 15ක් 20ක් වැඩි වෙනවා. ඒක ක්‍රමානුකූලව වැඩි වෙගෙන යනවා. මේකේ ස්වභාවය ඒක තමයි. ඒ කියන්නේ මේ අපි නැවත අවදානම් සහිත යුගයකට යනවා කියන එක තමයි දැන් තීරණය කරන්න වෙන්නේ. නැවත වතාවක් රෝගීන් වැඩිවීමේ අවදානමකට අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ වැඩිවීමේ අවදානමත් එක්ක අපිට විශ්වාස කරන්න බෑ නැවත සැප්තැම්බර් ඔක්තෝබර් වලවත් ආරම්භ කරන්න අවස්ථාව ලැබෙයි කියලා. දැන් නම් මට හිතෙන්නේ ගිය අවුරුද්දේ O level ළමයින්ට වෙච්ච වැඩේම ඕගොල්ලන්ටත් වෙයි කියලා. ඒ ළමයි ඔක්තෝබර් මාසයේ මට මතකයි දෙවෙනිදාද කොයිද අන්තිමට සෙනසුරාදා පන්තියේ ඉඳලා ගෙදර ගියා. තවම ආයි දැක්කේ නැහැ. තවම දැක්කේ නැහැ. හරි. ඒ කියන්නේ විභාගත් ලියලා ඒ ලෙවල් උත් කරනවා. ඒ ළමයි ටික තාම දැක්කේ. එහෙම තත්වයක් තමයි උදා වුනේ. හරි. මට හිතෙන්නේ දැන් නම් ඕගොල්ලන්ටත් ඒ වැඩේම වෙයි වගේ මේ යන විදිහට. හරි. ඉතින් ඒකට සූදානම් වුණේ නැත්නම් කරන්න දෙයක් නැහැ. දැන් තියෙන භයානකම තත්වයක නෙමෙයි. හරි කමන්නේ අපි O level ඔහොම කළා කියමුකෝ. හරිද? E level උත් එහෙමම කරන්න වෙච්ච ළමයි ඉන්නවා. දැන් 2022 A level කරන ළමයි A level වලට සමහරව ඉස්කෝලේ ගියා මාසයක් විතර. සමහරව ඉන්ටර්වයුව ගියා. සමහරව ඉන්ටර්වයුව ගියෙත් නෑ. ඉන්ටර්වයුව යන්න ලියුමාව ඉන්ටර්වයුව දිනේ වෙනකොට පහළස්. ඉන්ටර්වයුව ගිහිල්ලා නෑ. හරි. ඒතර ඒ ළමයිගේ කාලය යනවා මේ හොගාලා. 2022 A level ළමයින්ගේ අවුරුද්දක් ඉවරයි දැන්. අවුරුද්දක්ම ඉන්ටර්වයුව ගිහිල්ලත් නැති ළමයි ඉන්නවා. ඒතර ඒ ළමයින්ගේ ජීවිතේ තීරණය කරන විභාගයේ A level විභාගයේ කොහොමම ගිහිල්ලා 2022 අගෝස්තු මාසෙ තියලා අයින් වෙනවා. ඕක තමයි වෙන්නේ. හරි. ඒ නිසා මතක තියාගන්න එහෙම වෙන්න පුළුවන්. සමහර විට ඔබටත්. සමහරට ඔබටත් එහෙම වෙන්න පුළුවන්. ඉතින් මේකට සූදානම් වුණේ නැත්තම් මේ වැඩේට ඔන්ලයින් වැඩේට සූදානම් වුණේ නැත්තම් ඔබ කොහොමද ඒ ලෙවල් කරන්නේ? ඒක විශ්වාස කරන්න බෑ අපිට. මොකද අපිට තවම ලෝකේ කිසිම තැනක මේ අවසන් වුණාය කියලා අහන්න ලැබෙන තත්ත්වයක් නෑනේ. හොඳට දිවිච්ච ඕස්ට්‍රේලියාව වගේ රටවල ආයි මේකට පැටලිලා තියෙන එකනේ පේන්නේ තියෙන්නේ. හොඳට දිවිච්ච රටවල්. ඒවත් පැටලිලා තියෙන බව තමයි පේන්නේ. ඒක නිසා අපි බලාපොරොත්තු වෙන්න වෙනවා. මේක නැවත අපිට කරදර කරයි. ආයි කරදර කරයි. ඒක නිසා අපි අපේ වැඩේ කරගන්නවා කියන තැන ඉන්න වෙනවා. හරි එහෙනම් මම ඊළඟ ගාන දානවා 2018. ඔය ගානේ මේ වාක්‍යයක අඩුපාඩු වගේක් තියෙනවා.
ගාන මගෙත් එක්ක කියවන්නකෝ. එතකොට ඕගොල්ලන්ට ස්ක්‍රීන් එක බලාගෙන මගෙත් එක්ක කියවන්න මේ අඩු වචන ටික. එතකොට හිතාගත්ත හැකි ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. කියවලා තේරුම් ගන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙන්නේ. සමතල තිරස් පොළවක සිටුවා ඇති AB කණුවක්. රූපේ බලන්න. AB කණුවක්ද එයට මීටර 30ක් දුරින් පිහිටි C ලක්ෂයක්. C අකුරක් නෙමෙයි මොකද්ද? සිංහල අකුරු කැලලක් වැදිලා නේද? හැබැයි ඒක රූප සටහනේ තියෙන හින්දා ගැටලුවක් නැහැ. AC 30යි එතකොට. AB කණුවයි ඊට මීටර 30ක් දුරින් පිහිටි C ලක්ෂයයි. ඊට පස්සේ C ලක්ෂයක්ද රූපේ දැක්කේ. C ලක්ෂයේ සිට ආයි දින අඩුවක් බලන්න කල්පනාවෙන් කියවා. C ලක්ෂයේ සිට නිරීක්ෂණය කළ විට කණුව මුදුන පෙනෙන ආරෝහණ කෝණය අංශක 48යි. උන්න ළමයි වරද්ද ගන්න තැනක් හොඳේ. ළමයින්ට කිව්වහම කණුව මුදුන පෙනෙන ආරෝහණ කෝණය කියලා ළමයි ගිහිල්ලා කණුව මුදුනේ දානම කෝණය. ඒ ඉතින් සාමාන්‍යයෙන් කණුව මුදුනේ කෝණේ. කණුව මුදුනේ කෝණේ කණුව මුදුනේ දාන එක තමයි ළමයින්ගේ හැටි. ඒක වැරදි. කණුව මුදුනේ ආරෝහණ කෝණය C සිට කණුව මුදුනේ ආරෝහණ කෝණය කණුව මුදුනේ නෙමෙයි තියෙන්නේ බලන C වල තියෙන්නේ. බලන C වල තියෙන්නේ. C සිට බලන විට කණුව මුදුනේ ආරෝහණ කෝණය අංශක 48යි නම් ඒක දාන්න ඕනේ C වල. ඒක දාන්න ඕනේ C වල. C සිට බලන විට C ලක්ෂයේ සිට නිරීක්ෂණය කළ විට කණුව මුදුන B කී ආරෝහණ කෝණය අංශක 48යි. ඊට පස්සේ ඕකේ තියෙනවා මෙහෙම අංශක 48යි දිශාවටම ඌ කියලා. මොන දිශාවටමද කියලා ඕකේ නෑ. ඒක එච්චර ලොකු ගැටලුවක් නෙමෙයි. A සිට C පිහිටි දිශාවටම ඌ කියලා තමයි තියෙන්නේ. A සිට C AC බලන්න රූපේ AC A සිට C පිහිටි දිශාවටම ඌ D ලක්ෂයක් කියලා තියෙනවා. එතකොට ඒ වචන දෙක තුනක් අඩු වෙලා තියෙනවා. ලොකු ගැටලුවක් නැහැ. දිශාවටම ඌ කියලා මොන දිශාවටම ඌද? A සිට C පිහිටි දිශාවටම ඌ. A සිට C පිහිටි දිශාවටම ඌ. එහෙම අඩුවක් ඔය print out එකේ තියෙනවා. හොඳේ. මම යපු එකේ තියෙනවා. A සිට C පිහිටි කවුරු හරි ගාව print out එකක් තියෙනවා නම් ඒගොල්ලෝ ලියා ගන්න. අංශක 48ට පස්සේ ලියා ගන්න. A සිට C පිහිටි දිශාවටම ඌ. දිශාවටම ඌ කියලා තියෙනවා. A සිට C පිහිටි කියලා ලියාගත්තාම හරියි. A සිට C පිහිටි දිශාවටම වූ D ලක්ෂයේ බීට ගැට ගසා ඇති කම්බියක දිග. මෙතන ඉඳලා බීට කම්බියක් ගැට ගහලා තියෙනවා. ඒ කම්බියේ දිග මීටර 50යි. ඔන්න ඔහොම කියලා තියෙනවා. හරිද? B සිට නිරීක්ෂණය කළ විට B හි ආරෝහණ කෝණය අංශක 40ට වඩා විශාල බව පෙන්වන්න. B සිට නිරීක්ෂණය කළ විට B හි ආරෝහණ කෝණය මෙතනින් මේ කෝණය B සිට B හි ආරෝහණ කෝණය අංශක 40ට වඩා වැඩි බව. මේක 40ට වඩා වැඩි බව පෙන්වන්නලු. එතකොට මේ ගාන ටිකක් අමුතු ගානක් කියන්නේ වෙන මොකුත් වින්ද නෙමෙයි. ඕගොල්ලන්ගෙන් ප්‍රශ්න අහලා නැහෙනි. එක ප්‍රශ්නේ තියෙන්නේ. මොකද්ද? මෙන්න මේ කෝණය 40ට වඩා වැඩි බව පෙන්වන්න. ලකුණු 10ම එකට. හරි.
හැබැයි ඉතින් ඔය කෝණේ හොයන්න පුළුවන් ද මේ තියෙන தත්ත්වය තුල කියලා බලන්න ඕගොල්ලෝ චුට්ටක්. මේ කෝණේ හොයන්න පුළුවන්. මේ කෝණේ හොයන්න නම් මේ පාද දැනගෙන හරියන්නේ මේ පාදෙම දැනගන්න ඕන. සම්පූර්ණ පාදෙම දැනගන්න ඕන. ඒ කියන්නේ AC දැනගෙන හරියන්නේ ADම දැනගන්න ඕන. ADම දැනගන්න ඕන. DB දන්නවනේ. AD නැතුව AB දැනගත්තත් කමක් නෑ හැබැයි. පාද දෙකක් දැනගත්තාම හරිනේ කොහොම හරි. AB හොයාගන්න පුළුවන්කම තියෙනවා ABC ත්‍රිකෝණයට ඇවිල්ලා. ABC ත්‍රිකෝණයට ත්‍රිකෝණමිතික අනුපාත දාලා ABC ත්‍රිකෝණයට ත්‍රිකෝණමිතික අනුපාත දාලා මේක 30යි මේක 48යි මේ AB දන්නේ AB කියන්නේ සම්මුඛ පාදය 30 කියන්නේ බද්ධ පාදය මේකට tan දාලා මේක හොයාගන්න පුළුවන්කම තියෙනවා AB. එහෙම හොයාගෙන පටන් ගන්න ඕනේ. මේ ගාන අමුතු අන්න ඒක හින්දායි. ළමයින්ට සැලසුමක් තියෙන්න ඕනේ වෙනවා මොකද්ද කරන්නේ? ප්‍රශ්න අහලානේ. ප්‍රශ්නය මොකද්ද කියලා ළමයින්ට සැලසුමක් තියෙන්න වෙනවා. ප්‍රශ්නය මොකක්ද? ප්‍රශ්නය මේ කෝණය. මේ කෝණය හොයන්න මේ පාදය දන්නවා. පාද දෙකක් දැනගෙන ඉන්න ඕනේ කෝණයක් හොයන්න. එහෙමනේ අපි දැන් කළේ. පාද දෙකක් දන්නවා නම් කෝණයක් හොයන්න පුළුවන්. මේ පාදය විතරක් දැනගෙන කෝණය හොයන්න බෑ. මේ පාදය දන්නවා නම් ඒත් පුළුවන්. මේ පාදය දන්නේ නැහැ. මේ කෑල්ල විතරයි දන්නේ. මේ කෑල්ල දන්නේ නැහැ. මේ කෑල්ල හොයන්න ක්‍රමයක් ඇත්තෙත් නැහැ. මේක හොයන්න බෑ. මේ ත්‍රිකෝණික ත්‍රිකෝණයක් නෙමෙයි. ඒක හොයන්න බෑ. ඒක නිසා මේ ත්‍රිකෝණයට ඇවිල්ලා මේ කෑල්ල හොයාගෙන මේ ලොකු ත්‍රිකෝණයේ මේ පාදයයි දැනගෙන මේ කෝණය හොයනවා කියන තැනට එන්න ඕන. ඒ කියන්නේ මේකේ ප්‍රශ්න නැති වුණාට වෙන ප්‍රශ්නයක වගේම ගණනය කිරීම දෙකක් මේකෙත් තියෙනවා. ඒක තමයි ඇත්ත කතාව. ඒ ගණනය කිරීම දෙක දාපු ගමන් ලකුණු 10 හම්බ වෙනවා. හරි. එහෙනම් මම ගාන අයින් කරන්නම්. රූප සටහන මම දැන් බෝඩ් එකේ හදලා තියෙනවා. ගාන අයින් කරලා ඔයගොල්ලෝ රූප සටහන ඇඳගෙන හදාගෙන යන්න පටන් ගන්න. හරි. මොන දැන් බෝඩ් එකේ තියෙන රූප සටහන අර දීලා තිබිච්ච රූප සටහනම තමයි. ඒකට දීලා තිබිච්ච කෝණ පාද ලියලා බෝඩ් එකේ රූපේ තියෙනවා. ඔයගොල්ලෝ ඒ රූපේ පිටපත් කරලා තිබුණා නම් හරි. නැත්තම් දැන් පිටපත් කරලා ඒකෙන් මම අර ABC ත්‍රිකෝණය වෙන් කරලා අරන් තියෙනවා. ඒ වෙන් කරලා ගත්ත ත්‍රිකෝණයට ත්‍රිකෝණමිතික අනුපාත දාන්න. දාලා ඉවර වෙලා AB පාදය හොයාගන්න. මේ කෝණයට මේ සම්මුඛ පාදය මේ බද්ධ පාදය මේක සබ tan අංශක 48 සමානයි සම්මුඛ පාදයේ AB බෙදීම බද්ධ පාදයේ 30. එතකොට tan අංශක 40 බලන්න ඒකෙත් කලානේ. මෙතනින් කෙලින්ම ප්‍රකෘති ව්‍යංජන වලට ගියා. 48 බිඳුව බැලුවා කියන්න බුද්ධ. tan 48 කියන්නේ එකයි දශම ගානක් 1.11.6 1.11.6 AB බෙදීම 30 දෙපැත්තම 30න් වැඩි කරපු ගමන් උත්තරයක් එනවා. දැන් එකම ප්‍රශ්නේ තියෙන්නේ මේ ගානේ මෙහෙම එකක් හොයන්න කියලා තිබුණේ නැහැ නේද? හොයන්න කියලා තිබුණේ නැහැ AB පාදේ. ළමයින්ට පුළුවන් වෙන්න ඕනේ හොයන්න කියලා තිබුණ නැති වුණාට ඒක හොයන්න නැතුව මේක හොයන්න බෑ
කියන තීරණය ගන්න. ඒකයි මේ ගානේ විශේෂත්වය. ටිකක් විශේෂ ගානක් කියලා මම කිව්වේ ඒකයි. වෙනදාට ළමයින්ගෙන් ප්‍රශ්න අහනවා ළමයි උත්තරේ දෙනවා. මේකේ ප්‍රශ්න අහලා නැහැ. අහලා තියෙන ප්‍රශ්නෙට උත්තර දෙන්න බෑ. අහලා තියෙන ප්‍රශ්නෙට උත්තර දෙන්න වෙන ප්‍රශ්න ගොඩනගාගෙන එන්න ඕනේ. අන්න ඒක නිසා මේක හොඳ ගානක්. ඒ කියන්නේ නිර්මාණශීලී ගානක්. ළමයා නිර්මාණශීලී වුණේ නැත්නම් මේක හොයලා මේකයි දාලා මේක හොයනවා කියන තැනට එන්න හදන්නේ. ඒකයි ප්‍රශ්න. ඒක ජ්‍යාමිතිය ගණන් වල හැටිනේ. ජ්‍යාමිතිය ගණන් වල ඒකනේ තියෙන විශේෂත්වය. හරි. 30 ඒවා 6ක්. 180යි 18ක් ඉතුරු. 30 ඒවා බිඳුවක්. 0යි 18යි 18යි එකක් ඉතුරුයි. 30 ඒවා එකක් 30යි 31යි. තුනක් ඉතුරුයි. 30 ඒවා එකක් 30යි ඉතුරු 3යි නේ. 3යි 33යි. තුනක් ඉතුරුයි. 30 ඒවා එකක් 30යි 3යි 33යි. දශම ස්ථාන 4යි. ඔහොම ගමු. මේක අවසන් පිළිතුරක් නෙවෙයි. ආසන්න අගය අරගෙන යමු. අපි දැන් මේක කලින් ගණන් වලත් එහෙමනේ කළේ. ආසන්න අගය අරගෙන ඊළඟ එකට ගියේ. මේකෙත් අපි ආසන්න අගය අරගෙන යමු. එහෙම කියලා නැහැ කියන්න විදියක් නැහැ මේක අහලා නැහැ. මෙයා මීටර 33යි කියලා ගමු. 33.3 33. මේ ගුණ කරපු උත්තරේ හරි නේද පුතේ චුට්ටක් කියන්න. ගුණ කිරීම හරි නේද? ඔව් සර්. හරි. එහෙනම් මෙන්න මේ 33 අපි මෙතෙන්ට දාගෙන යමු. ඔන්න ඕක තමයි මේ ගානේ පිළිච්ච විශේෂත්වය. හොඳයි. දැන් මේ ලොකු ත්‍රිකෝණයේ මෙතන 33ක් තියෙනවා මෙතන 50ක් තියෙනවා. ඔය තියෙන ගානට තියෙනවානේ පාද දෙකක් ඇවිල්ලා. මේ ලොකු ත්‍රිකෝණය ABD ත්‍රිකෝණය. ABD ත්‍රිකෝණය මේ. හරි. 50යි 33යි. මෙන්න මේ කෝණය දැන් අහලා තියෙනවා. ඔක අහලා තියෙනවා. ඔය කෝණය තමයි අපිට හොයාගන්න ඕනේ උනේ. ඒ කෝණේ හොයන්න නම් මේ පාදෙයි ඕනේ කියන එක තමයි ළමයි තේරුම් ගන්න ඕනේ කාරණේ උනේ. නැත්තම් මේ කෑල්ල දන්න හින්දා මේ කෑල්ල දන්නවා නම් ඒත් හරියි. කෑල්ල දන්නෙත් නැහැ ඒක කරන්නත් බෑනේ මේක ත්‍රිකෝණයක නෙමෙයි තියෙන්නේ. ඒතර ගණනය කරන්න බෑ. ඒ හින්දා අපි මේක අමතක කරලා දාලා මේකට ගිහිලා මේක හොයාගෙන මේකයි ඔස්සේ මේකට එනවා. දැන් එතකොට මේ තියෙන සම්මුඛ පාදයේ මේ තියෙන කාරණේ යාගේ සම්මුඛ පාදයේ කර්මය. එතකොට මේක සයින් ගානක් වෙනවා. සයින් මොකද්ද කෝණය ADB sin ADB ඒකනේ D සිට නිරීක්ෂණය කළ විට B ආරෝහණ කෝණය කියලා කියන්නේ. ඒක 40ට වඩා වැඩි කියලා පෙන්වන්න කියන්නේ. අරන් බලමු 40ට වඩා වැඩි කෝණයක් එනවද කියලා. sin ADB සම්මුඛ පාදය AB 33යි. බද්ධ පාදය නෙමෙයි කර්ණය DB 50යි. මේකෙන් බෙදලා තියෙන තැන බලන්නකො 40ට වඩා වැඩි එකක් එනවා නම් හරි. තිස්තුන 50න් බෙදා ගැනීම තමයි පුතේ කරන්න ඕනේ දැන්. 33 බෙදීම 50 33ට 50 වනේ බිඳුවයි. දශම තිත දීපා 330ට 50 ඒවා 6යි. 300යි.
0.306යි 300යි ආයි 306යි 300යි ඔන්න බෙදලා ඉවර වුණානේ. බිඳු දෙකක් දාගන්න. 6600 කරගන්න. sin ADB 0.666 කරලා ප්‍රකෘති සයින වගුවේ ගිහිල්ලා බලන්න 6600 තියනවාද කියලා හරියට. හරියටම තියෙනවා. බලන්න. 6600 තියෙනවද? නෑ සර්. තියෙන්නේ 65යි 83. 65යි 83. 6583 කියන්නේ තව 17ක් මදි නේ. මදි 17 තියෙනවා. මදි වෙන්නේ 17ක් නේද? ඒක තියෙනවා. ඒක තියෙනවා. ඔව් සර්. මට කියන්නකෝ මේක තියෙන තැන 41 10. 10 මේක තියෙන තැන 8. 8. ඒතර මේක කලා 18 වෙනවා. ඔන්න බලන්න දන්නේ නැති අය පුරුදු වෙන්න. මම මේ අහහා මෙහෙම තියෙන තැන් එක්ක ලියන්නේ එයාට පුරුදු වෙන්න. 65යි 83 තමයි මේකට ෆිට් වෙකට තියෙන්නේ. 6600 නෑ 6583 තියෙන්නේ. තියෙන්නේ කොහෙද 41 10යි. මදි 17ක් මදි 17 තියෙන්නේ 8යි. මේ දෙක එකතු වෙලා ඉන්නේ කලා 18යි අංශක 41යි. ADB කෝණය අංශක 41යි කලා 18යි. අංශක 40ට වඩා වැඩි බව පෙන්වන්න කියලානේ කිව්වේ. උත්තරේ ලියන්න ඕනේ තර්ක කරලා අන්තිමට. ගාන හදලා තියලා නිකන් ඉන්න එපා. පිළිතුර ලියන්න ඕනේ. පිළිතුර මම ලියන්නම් මේක බලපු විදිහ අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඔන්න බලාගන්න. දැන් මේකේ අහලා තිබුණේ මේ කෝණය කියලා නෙමෙයිනේ ADB කියලා එකක් අහලා තිබුණේ නැහැ. ඉතින් අපි ADB හොයලා ලියලා ආවා කියලා අපිට ලකුණු දෙන්නෙත් නැහැ. ඒ කියන්නේ එහෙම එකක් අහලා තිබුණේ නැහැ. ADB කෝණයක් අහලා තිබුණේ නැහැ කොහෙවත්. හරිද? අපින් අහලා තිබුණේ D සිට B ආරෝහණ කෝණය අංශක 40ට වඩා වැඩි බව පෙන්වන්න. D සිට B ආරෝහණ කෝණය තමයි ADB කියන්නේ. ඒකයි අපි එක හෙව්වේ. දැන් අපි කියන්න ඕනේ එම නිසා D සිට B ආරෝහණ කෝණය අංශක 40ට වඩා විශාල වේ කියලා. අංශක 41යි කලා 18 කියන්නේ 40ට වඩා විශාලයිනේ. D සිට B ආරෝහණ කෝණය අංශක 40ට වඩා විශාල වේ කියලා අවසාන වශයෙන් පිළිතුර ලියන්න ඕනේ. මේකටත් එක තමයි ලකුණු දෙන්නේ. මෙතෙන්ට හදන්න ඕනේ. එතන හැදුවාම ලකුණු දෙනවා. නමුත් මේකටත් එක තමයි ලකුණු දෙන්නේ. එතකොට බලන්න මේ ගාන හරි ෂෝක් ගාන ලකුණු 10ම අපි විසින් අරගෙන ආපු ප්‍රශ්න වලට දාගෙන යනවා මිසක් කොහෙවත් අපෙන් ප්‍රශ්න අහලා තිබුණේ නැහැ. අපි AB හෙව්වා. AB හෙවන එක ඕනේනේ ගානට. ඉතින් අපිට AB හෙව්වට ලකුණු දෙනවා. අපි ADB හෙව්වා ඒකත් ඕනේ නේ ඒකටත් ලකුණු දෙනවා. මේකට ලකුණු අවසන් කරනවා ලකුණු 10ම ගානට එනවා. ඔන්න දැන් එතකොට බලන්න ඕගොල්ලෝ මේ හදපු ගණන් අද අපිට ගොඩක් ගණන් හදන්න බැරා. තව එකක් හදන්න තිබුණා. මම පරක් වුණානේ උදේ. හරිද? ඒත් මම දැන් මෙතනින් එහාට ගෙනියන්නේ නැහැ. සමහරුන්ට මෙතනින් පස්සේ ආයෙ පන්ති තියෙනවනේ. මම හිතන අපේමත් පන්තියක් තියෙනවා මොකද නේද ඉංග්‍රීසි පාඩම. එතකොට මේ ගොඩක් ගණන් නොහැදුවාට හදපු ගණන් තුනෙන්ම ඕගොල්ලන්ට තේරෙන්නේ නැති
අපි හදලා තියෙන ගණන් වලට සාපේක්ෂව මේ ගාන හරිම කෙටි උත්තර තියෙන ගානක්. හරි පොඩ්ඩයි හදන්න තියෙන්නේ. ඒ වගේම තමයි මතක තියාගන්න ඔයගලන්ට හොඳටම ත්‍රිකෝණමිතිය ෂුවර් නම් ත්‍රිකෝණමිතිය ගාන හැදුවොත් පළවෙනියට දෙම්ම හදනවා ත්‍රිකෝණමිතිය. බලන ගුරුවරයා කොහොම හිතයි? බලන ගුරුවරයා හිතන්නේ මෙයා හොඳ වැඩකාරයෙක්. පේපර් එකට අත තියලා තියෙන ත්‍රිකෝණමිතිය. ඒ තරම් ෂුවර් මෙයාට. ත්‍රිකෝණමිතියෙන් අත තියෙන එක සෙල්ලන්නේ නැහැ. මොකද ත්‍රිකෝණමිතිය තියෙන්නේ තුන්වෙනි වාරේ. ඒතර අන්තිමට ඉගෙන ගන්න. අන්තිමට ඉගෙන අරගෙන ප්‍රැක්ටිස් කරන්න කාලයක් නැහැනේ. ඕ ලෙවල් එනවනේ ළඟ ළඟ. දැන් අර මධ්‍යන්නේ ගාන තියෙන්නේ අපි හොයන්නේ 10 මධ්‍යන්නේ හොයන ගාන. ඒ ගාන ওই තරම් ලේසියෙන් හදන්න පුළුවන් වෙන්නේ ඇයි? ඕක ඇවිල්ලා 10 ශ්‍රේණියේ පළවෙනි වාරෙත් ඔයගොල්ලෝ හැදුවා. 10 ශ්‍රේණියේ පළවෙනි වාරෙත් බලන්න ඔය හදපු පේපර් එකක් හොයලා බලන්න ඔයගොල්ලෝ 10 ඊට පළවෙනි වාරේ එහෙම එකක් තිබුණේ නැහැ ඔයගොල්ලන්ට නේ. 10 පළවෙනි වාරෙත් තිබුණේ නැහැ. ඒකෙත් තිබුණා. හරි තිබුණා නම් ඒකෙත් තිබුණා. ඒකේ ඉඳලා හැමදාම තිබිලා මේ විභාග 6ක් තිස්සේ තිබිලා දැන් හත්වෙනි එකට නෑවිලා තියෙන ඕ ලෙවල් එක. මේක එහෙම නෑ. මේක තිබුණා නම් තියෙන්නේ අවසන් වාර විභාගයේ විතරයි 11යි. එහෙම ගානක් මේ තරම් ෂුවර් එකට ඇවිල්ලා දෙම්ම හදනවා කියන්නේ මේක වැඩකාරී. එහෙම තමයි හිතන්නේ. එහෙම හිතුවාම සාමාන්‍යයෙන් ගානකින් දෙකකින් පේපර් මාර්කින් කරන ගුරුවරයා තීරණය කරනවා මේ ළමයා යම් කිසි මට්ටමක ඉන්න ළමෙක්. මේ ළමයාගේ පේපර් එක සැලකිල්ලෙන් බලන්න ඕනේ නැත්නම් අපරාධයක් වෙන්න පුළුවන්. එහෙම අපරාධ වෙනවා. දැන් ඔය අපි ඊයේ පෙරේදා ළමෙක් ඇවිල්ලා මට රිසල්ට් ෂීට් එක පෙන්නලා ගියා B එකක් තිබුණේ. දැන් ඒ එකක්. B එකක් තිබුණු පේපර් එකේ ඒ එකක් වෙලා අපරාධෙති. ඉස්කෝලේ එකට පවා යන්න බලපානවනේ ගණිතේ ඒකනේ. ගණිතේ ඒක ආවි B එකක් ඒ එකක් වෙලා ඇවිල්ලා තියෙනවා. හැබැයි අර සමහර විට ඒ ළමයා හොඳට ගණන් හදනවා. මම දන්නවා හොඳ ළමෙක් සමහර දවස්වල පන්ති වැඩිම ලකුණු කියලා දෙනවා. හැබැයි අර පිරිමි ළමයි අකුරු වල එහෙම පොඩි ප්‍රශ්න දිනවනේ පිරිමි ළමයින්ගේ දන්නවනේ. චූටියට දිනනවා සමහරු කියව ගන්න බැරි වෙන කෑලි හලනවා. ගණිතයට බලපාන්නේ නැහැ ඒක. නමුත් ගණිතයට බල නොපෑවාට ප්‍රශ්න පත්‍රය අතට ගත්තාම ඒකේ ලියලා තියෙන අකුරු කෑලි අරවා මේවා වුණාම බලන ගුරුවරයාගේ හිත මේක ඒකක් තියෙන්න ඕනේ පේපර් එකක් කියලා හිතලා නෙමෙයිනේ බලන්නේ. එයා දන්නේ නැහැනේ මේක පන්ති වැඩකාරයෙක් කියලා. එයා ඔය බලාගෙන යනවා. සමහර තැනක් ගැන නොසලකිලිමත් වෙනවා. ඒ නොසලකිලිමත් වෙච්ච තැන අපි රීකරෙක්ෂන් දැම්මහම බලනවා මෙයා රීකරෙක්ෂන් දාන්නේ මොකක් හරි මෙයාටත් විශ්වාසයක් ඇති. ඒින්ද ආයි බැලුවාම තමයි අහුවෙන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ අර ගුරුවරයාගේ අවධානය අපේ පැත්තට යොමු කර ගැනීමේදී මේවා හොඳ තුරුම් අපි දෙම්ම හදලා ත්‍රිකෝණමිතිය ගන්න මේක අර දැන් මධ්‍යන්නේ ගන්න හදුවා සමහරලාට අපි පළවෙනිට හදන්න කියලා කිව්වට පළවෙනිටම හදන්න කියලා කියනවා හැමෝටම හදන්න පුළුවන් ගානක් කියලා. හැබැයි එක තැනක එකතු කිරීමක් අඩු කිරීමක් එහා මෙහා වුණා නම් ලකුණු නෑ ගන්න. ගාන වැරදි. ඒතර උදේම නෑ වයින්. නේද? හැබැයි මේ වගේ ගානක් හරියට පුරුදු වෙන්න මේකේ කොහොමද වරදින්න ඉඩක් තියෙන්නේ? මේකේ වරදින්න ඉඩ නෑනේ. අරකේ අර හැම පාන්තියකම මැදයාගේ. ඒකේ ගුණිතය fx0. මේ කොහේ හරි වරදින්න පුළුවන්. එකතු කිරීමක් බෙදීමක් මොකක් හරි වරදින්න. මේක එහෙම වරදින්න තැන නෑනේ. මේ කිලිවේ මේ පියවර තුන විතරයි. කලින් එකේ ලිව්වේ මේ වගේ පියවර තුනක්. මේ පියවර 6 ලියනකොට වරදින්න තැන නෑනේ. වරදින්න නැතුව ලියා ගන්න පුළුවන් මේ පියවර 6. ඒ නිසා හොඳ ආරම්භයක් පේපර් එකට හොඳ ආරම්භයක් ගන්න පුළුවන් තැනක් මතක තියාගන්න. ත්‍රිකෝණමිතිය ගන්න. අනිත් අතට ත්‍රිකෝණමිතිය ලඝු ගණක වගේ ඒවා මුලින්ම හදලා අර ලඝු පොත පවා අයින් කරගත්තාම විභාග ශාලාවේ අපිට ලේසි. දැන් අපිට ලඝු පොත වුණාම අපි විභාග ශාලාවේ ඉන්න කෙනෙකුට කියන්න එපා ලඝු පොත දෙන්න කියලා. නැතු ලඝු පොත් ගෙනියන්න දෙන්නේ නැහැ විභාගෙට. විභාග ශාලාවේ ඔයගොල්ලෝ හැමෝටම ලඝු පොතක් හම්බෙන්නේ නැහැ. එතකොට ලඝු පොත් උවමාරු කරලා තමයි දෙන්නේ. එතකොට ලඝු පොත ඉල්ල ගන්නත් අපි ආයි විභාග ශාලාවේ ඉන්න කෙනෙක්ට කතා කරන්න එපා. මේකට මිනිත්තුවක් ගත වුණොත් ඒ අපේ කාලෙන්නේ. ඉතින් උදෙන්ම අපි ලඝු පොත ඉල්ලගෙන මේ ගානක් හදලා ලඝු පාවිච්චි කරන්නේ අර මිනිතේ ගානට අපි ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්නවා. ඒ ගාන ටිකක් සංකීර්ණ ගානක්. හැබැයි අපි ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්නවා ඒ ගානක් දැන් ඊළඟ පියවරක ඒක ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්නවා. ඒකත් අපි ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තාම ඒ ගණන් දෙක වේලාසනින්ම හදලා ලඝු පොතක් බාර දෙනවා. විභාග ශාලාවේ ඉන්න කෙනෙකුට අපි නිදහස්. අපි ආයි කාගෙන්ම මොනවාක්වත් හිතන්නෙත් නැහැ, ආන්නෙත් නැහැ, මොකුත් නැහැ. අපි අපේ පාඩුවේ වැඩ කොළ ටිකක් අරගෙන. අන්නේ தත්ත්වයට අපිටපත් වෙන්න පුළුවන් මේ ගාන සම්පූර්ණ කරගත්තා. මම මේ ත්‍රිකෝණමිතිය ගාන හදන්න ගත්තේ මිනිතේ ගානට කලින් පේපර් ක්ලාස් එකේ. දැන් මම ත්‍රිකෝණමිතිය උගන්වලා තියෙන්නේ, අභ්‍යාස කරලා නැහැ. නමුත් මම ත්‍රිකෝණමිතිය ගාන හදන්න ගත්තේ මගේ ඉලක්කය තියෙන්නේ මට ලැබෙන පළවෙනි අවස්ථාවේදී මම ඕගලන් විභාග ශාලාවක් කියලා විභාගයක් නම් ලියවනවා.
මට කිසිම සෑහීමකටපත් වෙන්න පුළුවන් තැනක නෙමෙයි ඇත්තටම ඕගොල්ලෝ ගැන මං ඉන්නේ. හරිද? විභාගයක් ලියවන්නම ඕනේ මට ඕගොල්ලෝ ගැන සෑහීමකටපත් වෙන්න. මට ඕගොල්ලන්ගේ පේපර් එකක් බලන්නම ඕනේ. එතකම් මට විශ්වාස කරන්න බෑ ඕගොල්ලන්ට මොනවා වෙලා තියෙනවද. හරිද? ඉතින් විභාගය ලියා ගන්න ගියාම වැඩි ගණන් හදපු නැති තුන්වෙනි වාරේ පාඩම් වලින් ඕගොල්ලන්ව අමාරුවේ වැටෙන එක නවත්ත ගන්න තමයි මට ඕනේ. ඒකින්ද තමයි මම මේ තුන්වෙනි වාරේ ගණන් ටික ප්‍රැක්ටිස් කරන්න ගත්තේ. ත්‍රිකෝණමිතිය ගානයි තුන්වෙනි වාරේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ත්‍රිකෝණමිතිය ගානයි නිර්මාණ ගානයි කුලක සම්භාවිතාවයේ ගණන් දෙකයි තමයි. තුන්වෙනි වාරේට ගණන් ගොඩක් තියෙනවා ඕ ලෙවල් පේපර් එකේ. ත්‍රිකෝණමිතිය ගාන කෙලින්ම ලකුණු 10ක්. එතකොට නිර්මාණ ගාන කෙලින්ම ලකුණු 10ක්. කුලක ගාන සම්භාවිතාවයේ ගාන ලකුණු 40ක් විතර තුන්වෙනි වාරේ එහෙම පිටින්ම තියෙනවා. ඒ ගණන් ටික ඔක්කොම හැබැයි මම උගන්වලා තියෙන්නේ ඔයගොල්ලන්ට. හරිද? ඒවා ප්‍රැක්ටිස් කරලා ඉවරලා අතෙන්ට දාන්න හදන්නේ. ඒකයි සමහරට මේ ප්‍රැක්ටිස් කරන එක ඉවර වෙන්න කලින් ප්‍රශ්න පත්‍රය ලියන්න ලැබෙයිද දන්නේ නැහැ. කොහොම වෙයිද දන්නේ නැහැ. කොහොම වුණත් හරිද? ඒකට පුංචි උදව්වක් විදිහට මේක කරලා තියන්නේ. කවදාරි දවසක ත්‍රිකෝණමිතිය ගාන පේපර් එකේ ලියුවොත් පන්තියට ඇවිල්ලා අනිවාර්යෙන් ලකුණු 10 අරන් තියන්න. හරි? මේක ඉතුරු ගණන් ටික අපි ලබන සතියේ එහෙනම් ප්‍රැක්ටිස් කරගෙන යමු. ගණන් ටිකයි හදා ගන්න පුළුවන් උනේ. තව දවස් දෙකක් විතර වගේ අපිට හදන්න වෙයි. පොඩක් උදේත් පරක් වුණා මම පොඩ අසනීපෙන් ඉන්නේ මං ඊයේත් කිව්වේ මේ ටිකක් අමාරු තත්ත්වයකින් තමයි තාමත් යන්නේ. දැන් මේ සතියක් තිස්සේ මම ඊයේ සතියේ සවදා ඉඳලා පන්ති කළෙත් නැහැ. අන්තිමට තමයි ඊයේ සෙන්සුරාදා පන්ති කළේ. ටිකක් අසනීප තත්ත්වයේ එක්ක තමයි යන්නේ. හරි. දැන් එන අපි අදට වැඩ නවත්තමු. ඔයගොල්ලෝ අතේ පේපර් එක තියෙන නිසා ඉස්සරහට ගානක් දෙකක් ප්‍රැක්ටිස් කළාට කමක් නැහැ විවේක ලැබෙන විදිහට. ආයෙකම ඔන්න මතක තියාගන්න මම දැන් මේක ඉවර වෙච්ච ගමන්ම ගානක් දානවා මේ ඔයගොල්ලෝ පුරුදු වෙන්න 10 කරපු ගානක් හොඳේ 10 කරපු භාග ගානයි 10 කරපු වර්ගඵලය පරිමිතිය ගානයි දෙකම තියෙනවා භාග තමයි ඉස්සෙල්ලම කළේ භාග පාඩමේ ගැටලු ටික 2008 ඉඳලා 2020ට මම ඒක දාන්නම් ඉස්සෙල්ලා හොඳේ භාග PDF එකක් දාන්නම් ඊට පස්සේ වීඩියෝ දෙකක් දානවා වීඩියෝ දෙකක් තියෙනවා දවස් දෙකකටදී භාග PDF එකයි භාග වීඩියෝ දෙකයි දානවා විවේක තියෙන වෙලාවක භාග ගණන් ටික ඔක්කොම හදාගන්න PDF එක print කරගෙන ඒකෙම හදනවා නම් ගොඩක් හොඳයි පුතේ මොකද හේතුව භාග ගාන ඉන්නේ ස්ට්‍රක්චර් පේපර් එකේ ස්ට්‍රක්චර් පේපර් එකේ ආවහම ඒකෙමනේ උත්තර ලියන්න ඕනේ ඕගොල්ලෝ නිකන් කොළවල ඇදුවාම ඊට පස්සේ වෙන්නේ පේපර් එකට ගිහිල්ලා ස්ට්‍රක්චර් එකේ හදන්න බැරි වෙනවා ස්ට්‍රක්චර් එක ඉඩමදි වෙනවා ඕගොල්ලන්ට එතකොට ලකුණු හම්බෙන්නේ නැහැ ස්ට්‍රක්චර් එකේ ඉඩමදි වෙලා කොළ යමුනවට ලකුණු දෙන්නේ නැහැ ස්ට්‍රක්චර් එකේ හදන්න ඕනේ ඒ හින්දා භාග ගාන හදනකොට print out එකක් අරගෙන ස්ට්‍රක්චර් එකේ හදන්න වර්ගඵලයේ පරිමිතියත් එහෙමයි උනේ වර්ගඵලයේ පරිමිතියත් එහෙමයි ඒකත් ස්ට්‍රක්චර් ඒකත් print out එක අරගෙන ස්ට්‍රක්චර් එකේ හදන්න එතකොට තමයි වැදගත් වෙන්නේ يعني ෆස්ට් පේපර් එකේ ගානක් වුණාම print out එක අරගෙන ස්ට්‍රක්චර් එකේ හදනවා නම් තමයි හොඳ එහෙම අවස්ථාවක් නැති කෙනෙක් එහෙම නොහදුවා කියලා ප්‍රශ්නයක් නැහැ ස්ට්‍රක්චර් එකට පුරුදු වෙන්න ඇති තරම් පේපර්ස් මම ලියවනවා හරිද ස්ට්‍රක්චර් එකට පුරුදු වෙන්න ඇති තරම් පේපර්ස් ලියවනවා අන්තිමට පේපර් එක ලියවන්න බෑ වගේ තේරුණොත් මේ යන තත්ත්වය තුල අවසන් වාර විභාගයේ ඉලක්ක කරලා ප්‍රශ්න පත්‍ර ටික ඔක්කොම ගහලා පොතක් දෙනවා හරිද එහෙම පේපර්ස් 20ක පොතක් මන් ළඟ තියෙනවා ගණනාවක පේපර්ස් එක පේපර්ස් 20ක් කොහොමරි තියෙනවා පේපර්ස් 20 පොතක් තියෙනවා ඒ පේපර්ස් 20 පොත ලොකු පොතක් පිටු 240ක පොතක් ඒක දුන්නාම ඒකේ හදලා ප්‍රැක්ටිස් වෙන්න පුළුවන්. ඒක වෙනවද කියන එක තීරණය වෙන්නේ පන්තියට ඇවිල්ලා පේපර් එකක් ලියන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා නම් පොත දීලා හරියන්නේ නැහැ පේපර් එක වෙනම ගහලා දෙන්න එපයි මට එකතු කරගන්න එපයි. පොත දුන්නොත් ආයේ එකතු කරන්න බෑනේ පොත ඕගොල්ලෝ ගාවනේ. ඒක නිසා ඒක අපි බලමු ඉදිරියේදී. ස්ට්‍රක්චර් එකට පුරුදු වෙන්න එහෙමත් අවස්ථාවක් තියෙනවා. කොහොම හරි පුළුවන් නම් ස්ට්‍රක්චර් එකට පුරුදු වෙන්න ඒකම ලියන්න. මම දැන් එක වීඩියෝ එකක් දාන්න නැත්නම් ඒ ටික ගොඩ ගහනවා පුතේ දාගන්න බැරි වෙනවා. දැන් ඒක දාන්නම් ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරා. හරි එහෙනම් ආයුබෝවන් ලබන සතියේ හම්බෙමු.